හරි හැමෝටම අයිබෝන් සුබ සන්ධ්‍යාවක් රයිට් අපි මේ හමුවන්නේ 2023 උසස් පෙළ ගිණුම්කරණය පන්තියේ 4 වන කණ්ඩායමත් එක්කයි මේ 4 වන කණ්ඩායම. එතකොට අපි දැනට මේ විෂය ආරම්භ කළා ගිය සතියේ ඉරිදා ඒ පන්තියට දාලා රෙකෝඩින් එකක් ලබා දුන්න WhatsApp group හරහා ඔබට කැමති ඕනම වෙලාවක නරඹන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපි මේ දවස්වල ප්‍රයිවට් විදියට දැම්මට ලින්ක් එක WhatsApp මේ YouTube channel එක ප්‍රයිවට් හදාගෙන හිටියට මේ දවස්වල සීමා දාලා තිබුණාට සාමාන්‍ය පරිදි ඉදිරියේදී පන්ති අපිට ආරම්භ කරන්න පුළුවන් වුණ වහාම අපි ඕගොල්ලොන්ව ආයතන වලට ගෙන්වනවා. කුරුණෑගල ළමයි කුරුණෑගල ආයතනයට ගෙන්වනවා. අනුරාධපුර ළමයි අනුරාධපුර ආයතනයට ගෙන්වනවා. වාරියපොළ ළමයි වාරියපොළ ආයතනයට ගෙන්වනවා. නිකවැරටිය ළමයි නිකවැරටිය ආයතනයට ගෙන්වනවා. එතකොට මෙතන පන්ති ඔය ආයතන හතරෙම දරුවෝ ඉන්නවනේ. ඔයගොල්ලෝ හැමෝම අපි සාමාන්‍ය පරිදි පන්ති පටන් ගත්ත ගමන් ආයතන වලට ගෙන්වනවා. ගෙනලා සාමාන්‍ය භෞතික පන්තිය පටන් ගන්නවා. හරිද? හැබැයි භෞතික පන්තිය පටන් ගත්තා කියලා අපේ මේ ඔන්ලයින් ක්‍රියාකාරීත්වය නතර වෙන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය භෞතික පන්තිය ඇතුලේ උගන්වන සෑම පාඩමකම වීඩියෝ එක රෙකෝඩින් එකක් විදියට අපි අප්ලෝඩ් කරලා තියෙනවා මගේ YouTube channel එකේ. ඒතර ඕගොල්ලොන්ට සාමාන්‍ය භෞතික පන්තිය ඉගෙන ගන්න එක ආයේ ගෙදර ගිහිල්ලා පාඩම් කරද්දී තේරුනේ නැති තැනක් ආයේ බලන්න ගානක් හදනකොට ඒ ගාන කොහමද හැදුවේ කියලා ආයේ බලන්න ඕන වෙනකොට අඩ පුළුවන් ගිණුම්කරණයේ විෂය නිර්දේශ සමස්ත පාඩම් 16ට අදාළව සෑම පාඩමකටම අදාළ වීඩියෝ ක්ලිප් වෙන වෙනම තියෙනවා. ඒතර අපිට බලන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ කිසිම ගුරුවරයෙක්ගේ එහෙම නැහැ. අපි පරණ නිර්දේශයේ වීඩියෝ ක්ලිප් ටික තිබුණා ඒව ඔක්කොම දැන් අයින් කරලා ඒව ඔක්කොම අන්ලිස්ට් කරලා අයින් කරලා තියෙන්නේ පරණ වීඩියෝස් බලලා තීරමක් නැහැ. දැන් විෂය නිර්දේශය අලුතෙන් ඒ ටික හදාගෙන එනවා. ඒතර පළවෙනි පාඩමේ වීඩියෝස් ටික දැන් මේ දවස්වල හදාගෙන යනවා. දෙවන පාඩමේ වීඩියෝස් දැන් කීපයක් දාලා තියෙනවා. තුන්වන පාඩමෙත් කීපයක් දාලා තියෙනවා. හයවෙනි පාඩමේ කීපයක් දාලා තියෙනවා. හත්වන පාඩමේ කීපයක් දාලා තියෙනවා. මේ විතර පාඩමෙන් පාඩම කොටස් දාලා තියෙනවා. වෙනම අය පේපර් සාකච්ඡාස් පේපර්ස් A level exam වල පේපර්ස් කීපයක් සාකච්ඡා කරලා දාලා තියෙනවා. ඒ හදන්නේ ඕගොල්ලොන්ට මේක සාමාන්‍ය පරිදි භෞතික පන්තියට ආවට ගෙදරදී පාඩම් කරන්න වැඩ කරන්න ඕන වෙනකොට ඒවට උපකාරයක් විදියට වාගේ එකවුන්සර් වාගාව ඉන්නවා. නිසා මේ ඔන්ලයින් ක්‍රියාදාමය මේ තාක්ෂණය අපි උපරිම පාවිච්චි කරමු. ඔයාව කැම්පස් එකට යන්න ඕන තැනට අරන් යන්න අපි මේ තාක්ෂණ උපරිම පාවිච්චි කරනවා. මම පුද්ගලිකව එක පාවිච්චි කරනවා. හරිද? රයිට්. අපි යමු පාඩමට. අපි ගිය සතියේ කතා කරලා නතර කරපු තැන ඉඳන් ඉදිරියට යමු. දරුවෝ අපි ගිය සතියේ අවසානට කතා කරලා නතර කළේ කොතනද? මට මතකයි මම ව්‍යාපාර ගැන හැඳින්වීමක් කළා. ඒ වගේම ව්‍යාපාරවල අයිතිය ගැන මම කිව්වා වගේ මට මතකයි. පෞද්ගලික අංශේ ව්‍යාපාර තියෙනවා, රාජ්‍ය අංශේ ව්‍යාපාර තියෙනවා කියලා. අපි එතනින්ද නතර කළේ. පෞද්ගලික අංශේ ව්‍යාපාර කියන්නේ මෙන්න මෙහෙම එකක්. ඒකට උදාහරණ ලිව්වා. රාජ්‍ය අංශ ව්‍යාපාර කියන්නේ මෙන්න මෙහෙම එකක්. ඒකට උදාහරණ දීලා අපි පන්තිය නතර කළාද ගිය සතියේ. chat එක විවෘතයි මට උත්තර දෙන්නකෝ. chat එකේ උත්තර දෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඕන ප්‍රශ්නයක් chat එකේදී අහන්න පුළුවන්. මොකද මේ chat එකේදී ඉන්නේ එන්න සීලුම ළමයිගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙනවා. ඒ කියන්නේ ඔයා අහන ප්‍රශ්නය, ඔයා දෙන උත්තරය වාගේ යාළුවෝ මේ පන්තියේ ඉන්න වෙන කිසිම කෙනෙක් දකින්නේ නැහැ. දැන් අපේ 23 ඔක්කොම කණ්ඩායම් හතරෙම ළමයි එකතු කරොත් ළමයි 150ක් විතර ඉන්නවා අපි ගාව. මේ ඔන්ලයින් පන්ති ඇතුලේ. එතකොට ඒ හැමෝම මම හොඳින්ම අඳුනා ගන්නවා පන්ති ඇතුලේදී. හැබැයි ඕගොල්ලෝගේ ප්‍රශ්න, ඕගොල්ලෝගේ උත්තර මම අඳුනනවා. හැබැයි ඔයාගේ මිත්‍රයෝ දන්නේ යාළුවෝ දන්නේ නැහැ. රයිට්. මගේ ප්‍රශ්නේ තමයි මම අහපු එක. මේකේ කොතෙන් යනකම් කරාද පෞද්ගලික අංශ ව්‍යාපාර හැඳින්වුවා උදාහරණ දුන්නා. රාජ්‍ය අංශ ව්‍යාපාර හැඳින්වුවා උදාහරණ දුන්නා. මම ඔය එතනින්ද නතර කරේ කියලා. ඔව් එතනින් තමයි නතර කරේ කියලා කියනවා. රයිට්. එහෙනම් මම එනවා තවත් පැත්තකට. ඒ කියන්නේ තවත් මාතෘකාවකට පාඩමේ මේ උගන්වන්න යන්නේ මෙන්න මේ රාජ්‍යංශයේ අයිතිය හෝ හරිද මේ රාජ්‍යංශයේ හෝ
මේ පෞද්ගලික අංශයේ පවතින ව්‍යාපාර තියෙනවනේ. ඒ කියන්නේ රජයට අයිති ව්‍යාපාර. එතකොට පෞද්ගලික අංශයට අයිති ව්‍යාපාර. මෙන්න මේ ව්‍යාපාර තියෙනවනේ. මෙන්න මේ රජයට අයිති ව්‍යාපාර. එහෙම නැත්නම් පෞද්ගලික අංශයට පවතින ව්‍යාපාර මොනවද කරන්නේ? ඒ කියන්නේ කරන මොනවා හරි වැඩ ටිකක් තියෙන්න එපයි. ඒ කරන කාර්යයන් මොනවද කියලා අපි ජුට්ටක් අධ්‍යයනය කරලා බලමු. මොකද මම මේ තාම උගන්වන්නේ ගිණුම් කරන යන්නන් නෙමෙයි. මම මේ උගන්වන්නේ ව්‍යාපාර කියන්නේ මොකක්ද කියලා. මම තාම මගේ දරුවනේ ගිණුම් කරණේ උගන්වන්න ආවේ නෑ. මම තාම උගන්වන්නේ ව්‍යාපාර කියන්නේ මොකක්ද? මොකද ව්‍යාපාර ගැන අපි හොඳට ඉගෙනගෙන ඉන්න ඕනේ ගිණුම් කරණේ ඉගෙන ගන්න. ඉතින් මම ව්‍යාපාර අධ්‍යයනය උගන්වන්නේ නැති වුණාට මම ව්‍යාපාර කියන්නේ මොකක්ද කියලා හඳුන්වනවා මෙතනදී. හරිද? ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා හැඳින්වීම හඳුන්වා දීම මෙතනදී කරනවා. පැහැදිලිද? right. එතකොට අපි දැන් කරලා තියෙනවා සමහර ව්‍යාපාර පෞද්ගලික අංශයට අයිති, ඒ වගේම සමහර ව්‍යාපාර රාජ්‍යාංශයට අයිති කියලා අපි ඉගෙනගෙන තියෙනවා. මතකද එහෙම? සමහර ව්‍යාපාර පෞද්ගලික අංශයට අයිති, සමහර ව්‍යාපාර රාජ්‍යාංශයට අයිති කියලා අපි ඉගෙනගෙන තියෙනවා. හරිද? මෙන්න මේ පෞද්ගලික අංශයේ වේවා රාජ්‍යාංශයේ වේවා ඔය ව්‍යාපාර මොනවද කරන කාර්යයන්? අපි කාර්යයන් කියලා කියමු. මොනවද කරන කාර්යයන්? හරිද? එකක් නිෂ්පාදන කටයුතු කරනවා. එකක් නිෂ්පාදන කටයුතු. හරිද? මේ පන්තියේ සමහර දරුවන්ට දැන් නිබන්ධන ලැබිලා තියෙනවා. නිබන්ධන ලැබිලා තියෙනවා. يعني සිකුරාදාට පෙර අපි අවසානට නිබන්ධන බෙදාහැරීම් කළේ සිකුරාදා. ඊට පෙර මුදල් ගෙවපු බොහෝ දරුවන්ට නිබන්ධන බෙදලා තිබුණා. සමහර දරුවන්ට මේ දැන් නිමාඩු දවසක් අහු වුණ නිසා නිබන්ධන තාම ඇවිල්ලා නැතුව ඉතින් සමහරට හෙට නිබන්ධන එන්න පුළුවන්. ඔයාලට නිබන්ධනේ ලැබෙන්න පරක් වුණා කියලා බය වෙන්න එපා. හේතුව අපි ඔයාලට රෙකෝඩින් එක දෙන නිසා. ඔයාලට නිබන්ධනේ ලැබුණාට පස්සේ ඔයාලට පුළුවන් ආයෙ මුලින් ඉඳන් රෙකෝඩින් ටික බලලා වීඩියෝස් ටික channel එකට ගිහිල්ලා බලලා අපි දෙන link එකෙන් බලලා ඔයාලට පුළුවන් ඔයාගේ නිබන්ධනේ notes ටික සම්පූර්ණ කරගන්න. හරිද? ඒ නිසා ඒක ගැන කිසි දෙයකට බය වෙන්න එපා. නිබන්ධන ලැබිලා තියෙන දරුවෝ ඇති, නිබන්ධන නැති දරුවෝත් පන්ති ඇති. කිසි දෙයකට බය වෙන්න එපා. අපි note එකක් විදිහට හදාගෙන යමු. right. මම එනවා පළවෙනි කාර්යය නිෂ්පාදන කටයුතු. මම කියන්නේ නෑ පෞද්ගලිකාංශයේ ව්‍යාපාර ඔක්කොම නිෂ්පාදනය කරනවා කියලා. හරිද? එහෙම වෙන්නේ නැහැනේ. ඔක්කොමයි නිෂ්පාදනය කරන්නේ නැහැනේ. ඒ වගේම මම කියන්නේ නැහැ රාජ්‍යාංශයේ ව්‍යාපාර ඔක්කොම නිෂ්පාදනය කරනවා කියලා මම කියන්නේත් නැහැ. පැහැදිලිද? මම කියන්නේ නෑ පෞද්ගලිකාංශයේ ඔක්කොම ව්‍යාපාර නිෂ්පාදන කටයුතු කරනවා. රාජ්‍යාංශයේ ඔක්කොම ව්‍යාපාර නිෂ්පාදන කටයුතු කරනවා කියලා මම කියන්නේ නෑ. හැබැයි මම මෙහෙම කියනවා. පෞද්ගලිකාංශයේ සමහරක් ව්‍යාපාර නිෂ්පාදන කටයුතු කරනවා. ඒ වගේම රාජ්‍යාංශයේ සමහරක් ව්‍යාපාර නිෂ්පාදන කටයුතු කරනවා. ඒක දෙපැත්තම. පෞද්ගලිකාංශයේත් සමහර අය වැඩේ කරනවා. ඒ වගේම රාජ්‍යාංශයේත් සමහර අය මේ වැඩේ කරනවා. හරිද? පෞද්ගලිකාංශයේ ව්‍යාපාර නිෂ්පාදන කටයුතු කරනවා. රාජ්‍යාංශයේ ව්‍යාපාර නිෂ්පාදන කටයුතු කරනවා. එතකොට දරුවෝ. හරිද? ඔක්කොම නෙමෙයි. යම් ව්‍යාපාර ප්‍රමාණයක් යම් කීප දෙනෙක් මේ නිෂ්පාදන කටයුතු කරනවා. නිෂ්පාදනය කියලා කියන්නේ මොකද්ද? යම් කිසි දෙයක් නිර්මාණය කිරීම. හරිද? යම් කිසි දෙයක් නිර්මාණය කිරීම. පාංගඩියක් හදනවට අපි කියනවා පාංගඩියක් නිෂ්පාදනය කරනවා කියලා. කොහොමද පාංගඩිය හදන්නේ? තීරුංගු පිටි ඊස්ට් ජලය හොයාගෙන ඇවිල්ලා ඒව කවලම් කරලා අපි පාංගඩිය හදනවා. නිෂ්පාදන කටයුතු. අපි නිෂ්පාදන කටයුත්තට කියනවා මොකද කරන්නේ මේ? යෙදවුම් කියන්නේ නිෂ්පාදනයට යොදවන දේවල්. දැන් පාංගඩියක් හදන්න නම් පාන් පිටි ටික ඕනි, ඊස්ට් ජලය පොල් තෙල් ඔය රසකාරක ඕනි. යෙදවුම්. ඒක යම්කිසි ක්‍රියාවලියකට වාජනය කරනවා. ක්‍රියාවලිය කියලා කියන්නේ
පාංගෙඩිය හදන්න කරන වැඩ ටික. ඒක තමයි ක්‍රියාවලිය. ඔය ටික කවලම් කරගන්නවා පදමට කවලම් කරගන්නේ. අත් පාන් අච්චු වලට යොදනවා ඊට පස්සේ අච්චු පොරණුවට දාලා පුළුස්සනවා. මේ වැඩ ටිකක් කරනවා. අවසානෙට එනවා මොකද්ද අපේ නිමැවුම? නිමැවුම කියලා කියන්නේ මොකද්ද? අපි නිමැවුම කියලා කියන්නේ මොකද්ද? පාංගෙඩිය. නිමැවුම පාංගෙඩිය. එතකොට ඇඳුම් මහන ගාමට් එකක් ගන්නකො ඇඟලුම් කර්මාන්ත ශාලාවක්. එයාගේ යෙදවුම මොකද්ද? එයාගේ යෙදවුම දරුවෝ රෙදි, නූල්, බොත්තම්, සිපර්, රේන්ද එයාගේ යෙදවුම්. එයා යොදවන්නේ ඒවා. එයාගේ ක්‍රියාවලිය. රෙදි කපනවා, අත් මසනවා, කොළ එක මහනවා, ඉන මහනවා, ඔන්න බොත්තම් අල්ලනවා, සිපර් අල්ලනවා, අන්න රේන්ද අල්ලනවා, අන්න ක්‍රියාවලිය. අවසාන නිමැවුම ඇඟලුමක්. නැත්නම් අපේ වචනෙන් ඇඳුම. මේ ටී-ෂර්ට් එක මේ ජර්සි එක මහන්නේ එහෙම. ඔය ඇඳගෙන ඉන්නේ ඇඳුම වැහුවේ එහෙම. මේ මගේ අතේ තියෙන මේ චෝක් කූර මේ හුණු කූර කියන එක. මේ හුණු කූර නිෂ්පාදනය වුණේ එහෙම. ඒ කියන්නේ හැම ව්‍යාපාරයක්ම නෙමෙයි මම කියන්නේ. නිෂ්පාදන කටයුතු කරන ව්‍යාපාර තියෙනවා පෞද්ගලික අංශය වගේම රාජ්‍ය අංශය. එහෙනම් ව්‍යාපාර කරන එක කාර්යයක් විදිහට මට නිෂ්පාදන කටයුතු පෙන්වන්නත් පුළුවන්. හැබැයි මං කියන්නේ මේ කරන මං කියන කාර්යයන් ඔක්කොම හැමෝම කරනවා කියලා මං කියන්නේ නැහැ. රයිට්. ලියන්න පහලින් මාතෘකාවක්. මාතෘකාව කියන්නේ තරුවක් දාලා ලියන්න. තරුවක් දාලා ලියන්න පහලින්. ඉහත අයිතිය යටතේ දක්වන ලද ව්‍යාපාරයන් ඉහත අයිතිය යටතේ පවතින ව්‍යාපාරයන් කියලා ලියන්නකෝ. දැන් නිබන්ධනයේ තියෙන අය නෝට් එකක් ලියන්න ඕනේ නැහැ. නිබන්ධනයේ තියෙන අය බලන් ඉන්න චුට්ටක්. ඉහත අයිතිය යටතේ පවතින ව්‍යාපාරයන් ඉහත අයිතිය යටතේ පවතින ව්‍යාපාරයන් පහත දැක්වෙන කාර්යයන් වල නිරත වේ. පහත දැක්වෙන කාර්යයන් වල නිරත වේ. කියන්නේ පහලින් දැක්වෙන කාර්යයන් වල ඒගොල්ලෝ නිරත වෙනවා. ඒ කාර්යයන් ටික කරනවලු. පහත දැක්වෙන කාර්යයන් වල නිරත වේ. ඒ කියන්නේ රාජ්‍ය අංශේ වේවා පෞද්ගලික අංශේ අපි උඩින් දක්වපු ව්‍යාපාර පහත ආකාරයේ කාර්යයන් වල නියුත වෙනවා. එතන නිබන්ධනයේ තියෙන අයට නෝට් එක ලියන්න ඕනේ නැහැ එතන. එතනින් පල්ලෙය සම්පූර්ණ නෝට් එකක් දීලා තියෙනවා. කාර්යයන් ටික වෙන වෙනම දීලා පැහැදිලි කරලා තියෙනවා. නිබන්ධනයේ නැති දරුවෝ මේ නෝට් එක හදා ගන්න. මොකද නිබන්ධනයේ ලැබුණම නෝට් එක සම්පූර්ණ කරගන්න ඕන නිසා. පළවෙනි කාර්ය විදියට ගන්න නිෂ්පාදන කටයුතු. එක කියලා යන්න ගන්න පහලින් පළවෙනි එක නිෂ්පාදන කටයුතු. නිෂ්පාදන කටයුතු. පළවෙනි එක නිෂ්පාදන කටයුතු. නිෂ්පාදන කටයුතු. හරිද? නිෂ්පාදන කටයුතු. ලියන්න එක යටතේ යෙදවුම් නිමැවුම් බවට පත්කිරීමේ ක්‍රියාවලිය යෙදවුම් නිමැවුම් බවට පත්කිරීමේ ක්‍රියාවලිය යෙදවුම් නිමැවුම් බවට පත්කිරීමේ ක්‍රියාවලිය නිෂ්පාදන කටයුතු ලෙස හැඳින්වේ. නිෂ්පාදන කටයුතු ලෙස හැඳින්වේ. යෙදවුම් නිමැවුම් බවට පත්කිරීමේ ක්‍රියාවලිය නිෂ්පාදන කටයුතු ලෙස හැඳින්වේ.
හරිද? රයිට්. චුටි පණිවිඩයක් තියෙනවා. ඒ තමයි දැන් ලබන සතියේ ඉරිදා තියෙනවනේ. හරිද? ලබන සතියේ ඉරිදා හරියටම දිනෙත් එක්ක කියන්නද? ලබන සතියේ ඉරිදා කියලා කියන්නේ 24 වෙනිදා දරුවෝ. හරිද? මෙන්න මේ 24 වෙනිදා වෙනකොට හැමෝම නිබන්ධනය ලබා ගන්න අනිවාර්යෙන්ම. හරිද? කොහොමද නිබන්ධනය ගන්නෙ? හරිද? දැන් අපි මේ පන්තියේ ගියේ ඉරිදා පටන් ගත්තට අපි සතියේ මැද මට මතක විදිහට අඟහරුවාදා අපි නිබන්ධන තැපැල් කරා. මොකද සඳුදා පන්ති ගාස්තු ගෙවපු දරුවෝ හිටියා. ඒගොල්ලන්ට අපි අඟහරුවාදා නිබන්ධන තැපැල් කරා. අඟහරුවාදාගෙන් පස්සේ පන්ති ගාස්තු ගෙවපු අයට අපි සිකුරාදා නිබන්ධන තැපැල් කරා. ඊට සිකුරාදා නිබන්ධන තැපැල් කරපු එක සෙනසුරාදා මගක් ඇවිල්ලා අද ඉරිදා නිමාඩු නිසා හෙට තමයි ඒගොල්ලන්ට සඳුදා නිබන්ධන අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒතර අඟහරුවාදා බදාදා නිමාඩුවක් තියෙනවනේ. ඒතර අඟහරුවාදා බදාදා දැන් ඔයගොල්ලෝ අද පන්ති ගාස්තු ගෙව්වට හෙට පන්ති ගාස්තු ගෙව්වට දැන් අද වෙනකම් පන්ති ගාස්තු ගෙවලා තියෙනවා අපි හෙට තැපැල් කරනවා. හෙට උදේ අපි තැපැල් කරනවා. ඒතර හෙට උදේ බාර දුන්නම අඟහරුවාදා බදාදා නිමාඩුනේ. ඒගොල්ලන්ට බ්‍රහස්පතින්දා නෙමෙයි සිකුරාදා වගේ වෙනකොට නිබන්ධනෙ ලැබෙනවා. ඒතර දැන් 24 වෙනකොට නිබන්ධනය ගන්න නම් අපි අපසාන්ට නිබන්ධන බාර දෙන්නේ බ්‍රහස්පතින්දා. ඒ කියන්නේ හෙට බාර දෙනවා. ආයේ බ්‍රහස්පතින්දා. බ්‍රහස්පතින්දා බාර දෙන නිබන්ධන සිකුරාදා සෙනසුරාදා අනිවාර්යයෙන්ම ඔබට ලැබෙනවා. එතකොට සෙනසුරාදා කියන්නේ 23 වෙනිදා. මම එහෙම කියන්නේ හේතුව 24 වෙනකොට අනිවාර්යයෙන්ම නිබන්ධන ලබාගෙන අවසන් කරගන්න අනුරාධපුරය අනිවාර්යයෙන්ම ගන්න කුරුණෑගලයි අනිවාර්යයෙන්ම ගන්න නිකවැරටේ වාරිපොල්ලම අනිවාර්යයෙන්ම ගන්න නිබන්ධන. හරිද? ඒ නිබන්ධන ගන්න කියන්නේ 24 වෙනිදා මම උගන්වන්නේ නිබන්ධනය. 24 වෙනිදා මම කෙලින්ම නිබන්ධනය ගන්න. ඒ කියන්නේ මෙහෙම අතින් නෝට් දෙන්නේ නැහැ. දැන් මේ දෙන නෝට් එක නිබන්ධනයේ වෙනම print කරලා තියෙන එක තමයි මේ දෙන්නේ. හැබැයි ලබන සතියේ ඉරිදා මම උගන්වන්නේ කෙලින්ම නිබන්ධනය. නිබන්ධනයේ තියෙන එක උගන්වන්නේ නිබන්ධනයේ තියෙන කයි නෝට් එකක් විදිහට දෙන්නේ නැහැ. ඒ නිසා කරුණා කරලා හැමෝම නිබන්ධනය අරගෙන වැඩ ටික ඉවර කරගන්න. මොකද අපිට එතකොට වැඩ උගන්වන්න ලේසියි. නැත්නම් ලොකු කාලයක් යනවා අතින් නෝට් එකක් ලියලියා වැඩ කරන්න ලොකු කාලයක් යනවා. ඒ නිසා හරිද? එතකොට ඒ නිබන්ධන ගන්න වැඩේ කරන්න මට ඒක අනිවාර්යයෙන්ම කියා ගන්න ඕන නැත්නම් ලොකු වෙලාවක් යනවා මේ නෝට් එකක් ඔයාට අතින් ලියලියා අපි යන්න පැය දෙකයි තියෙන වැඩ වෙලා යන නිසා. හරිද? ඒ නිසා 24 වෙනිදා වෙනකොට අනිවාර්යයෙන්ම නිබන්ධන ගන්න අරගෙන ඔයාගේ වැඩ ටික ඔයා ඉවර කරගන්න. එතකොට 24 වෙනිදා කෙලින්ම මම ටියුට් එක උගන්වනවා. හරිද? එතන මේ මාසේ තව සති දෙකක් තියෙනවානේ. හරිද? මේ මාසේ සති දෙකක් තියෙන. ඒ කියන්නේ දැන් ඊළඟට එන 24 වෙනිදා වගේම 31 වෙනි කියන ඉරිදාක් තියෙනවා. ඒතර 24 31 දවස් දෙකේම උගන්වන්නේ මේ නිබන්ධනේ. හරිද? රයිට්. මම එනවා ඊළඟ කටයුත්තට. මේක ඇවිල්ලා මේ මූල්‍ය කටයුතු. ව්‍යාපාර කරන තවත් කාර්යයක්. ඒක රාජ්‍යංශ වේවා පෞද්ගලිකංශ වේවා ප්‍රශ්න නැහැ. පුතේ මම ඔබෙන් අහනවා ප්‍රශ්නයක්. මේ මූල්‍ය කියලා කියන්නේ මොනවද? මූල්‍ය. උත්තර දෙන්න බලන්න. chat එක පාවිච්චි කරන්න පුළුවන් උත්තර දෙන්න. chat එක පාවිච්චි කරලා උත්තර දෙන්න බලන්න. මේ මූල්‍ය කියලා කියන්නේ මොනවද? මේ මූල්‍ය කියලා කියන්නේ මොනවද? මූල්‍ය. මූල්‍ය කියලා කියන්නේ මොනවද? මූල්‍ය කියලා කියන්නේ මොනවද? මුදල් වලට. හරිද? ඒ වගේම පාස්කෝඩ් එක නැතුව පන්තියට සම්බන්ධ වුණ ගොඩක් දරුවෝ ඉන්නවා. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම පාස්කෝඩ් එක ගන්න ඕනේ. පාස්කෝඩ් එක නැති ළමයි අනිවාර්යයෙන්ම අද පන්ති වරුණ ගමන් මැසේජ් එකක් දාන්න ඕන. WhatsApp මැසේජ් එකක් අපිට දාලා පාස්කෝඩ් එක අනිවාර්යයෙන්ම ගන්න. මොකද භෞතික පන්ති ආරම්භ කරපු ගමන් බොහෝ දුරට ලබන මාසේ අපිට භෞතික පන්ති ආරම්භ කරන්න හැකියාව ලැබේවි. 50%ක් ෂුවර් 50 වගේ දෙපැත්තට තියෙන සමහර පුළුවන් වේවි කියලා හිතනවා 50%. බලමු එක. එහෙම ආරම්භ කරන්න පුළුවන් වුණොත් අනිවාර්යයෙන්ම ඔයාට පන්තියට සහභාගී වෙන්න පුළුවන්. ඔයා ලියාපදිංචි වෙලා කෝඩ් එකක් අරන් තියනවා නම් විතරයි. හොඳද? ඒ කියන්නේ ලියාපදිංචි වෙලා දැන් කෝඩ් එකක් අරගෙන නැති කෙනෙක් ඉන්නවා නම් මොකද ඔයා ගත්ත කෝඩ් එක තමයි ඔයාට Zoom එකට පන්තියට එනකොට දාගන්න ඕනේ නමට. මොකද අපිට ඔයාව අඳුන ගන්න බෑ නැතුව. එතකොට ඔයා පන්තියේ කෝඩ් එකක් නැතුව ඉඳලා
ඔය සාමාන්‍ය පන්ති පටන් ගත්තට පස්සේ පන්තියට ආපුවම පළවෙනි දවසේ ආපුවම ඔයාලට පන්තියට ඇතුළත් වෙන්න බෑ. හේතුව ඔයාගේ කෝඩ් එක ඕනේ. මොකද ඔයාගේ ලියාපදිංචි අංකය තමයි ඒක. ඒ ලියාපදිංචි අංකේ බලලා තමයි ඔයාව අපි වාඩි කරගන්නේ පන්ති. මොකද මේ තියෙන සෞඛ්‍ය තත්ත්වයට එක්ක අපිට එහෙම පිළිවෙතකට යන්න වෙනවා. නිසා කරුණා කරලා ඔබට ලබා දීලා තියෙන කෝඩ් එක නැති කරගන්න එපා. කෝඩ් එක නැති අය අනිවාර්යයෙන්ම අද පන්ති උරන ගමන් මැසේජ් එකක් දාන්න අපිට WhatsApp මැසේජ් එකක්. නමත් එක්ක දාන්න, නමයි ලිපිනේ මැසේජ් එකක් දාලා අනිවාර්යයෙන්ම කෝඩ් එක ගන්න. හරිද? ඒකත් මේ දැකපු වෙලාවේ කිව්වේ අමතක වෙන්න කලින් කෝඩ් එක නැති දරුවෝ ඉන්නවා ළමයි 10ක් විතර. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම කෝඩ් එක ගන්න. හරි. මගේ ප්‍රශ්නේ මූල්‍ය කියන්නේ මොනවද? මූල්‍ය කියන්නේ මොනවද? පිළිතුර ලැබුණා. සර් මූල්‍ය කියලා කියන්නේ මුදල් කියලා කිව්වා. මගේ ප්‍රශ්නේ මූල්‍ය ළමයි කිව්වා සර් මූල්‍ය කියලා කියන්නේ මුදල්. ඔව් මගේ දරුවනේ. මූල්‍ය කියලා කියන්නේ මුදල්. මූල්‍ය කටයුතු කියන්නේ මුදල් සම්බන්ධ කටයුතු. මුදල් සම්බන්ධ කටයුතු මොනවද? මුදල් රැස් කරගන්නේ කොහොමද? රැස් කර ගැනීම. අපි කියනවා ඔකට වචනයක් ගෙවල් වල කට්ටිය සල්ලි හම්බ කරන්නේ කොහොමද? සල්ලි හම්බ කරන්නේ කොහොමද? හම්බ කරන්නේ. ඒකට මම කියනවා මුදල් රැස් කරගන්නේ කොහොමද? මුදල් රැස් කරගන්නේ නැත්නම් මුදල් එකතු කරගන්නේ. මුදල් රැස් කරගන්නේ එහෙම නැත්නම් මුදල් එකතු කරගන්නේ කොහොමද? අපි කියන හම්බ කරගන්නේ කොහොමද? හරිද? අර එහෙම මෙච්චරක් හම්බුණා, මෙහි මෙච්චරක් හම්බුණා, අතනින් මෙච්චරක් හම්බුණා. ඒක තමයි හම්බ කරගැනීම. අන්නේ හම්බ කරගන්න මුදල් එහෙම නැත්නම් රැස් කරගන්නා වූ මුදල් යොදවන්නේ මොන මාර්ග වලට? මම මෙතන ඉස්සරහින් ලියන්නම්. යොදවන මාර්ග. දැන් ගෙදර තාත්තා ගන්න වැටුප, අම්මා ගන්න වැටුප ඒගොල්ලෝ යොදවන මාර්ග ටික තීරණය කරන්නේ. දුවගේ පන්ති ගාස්තුව මෙච්චරයි. ලොකු පුතාගේ පන්ති ගාස්තුව මෙච්චරයි. හිච්චගේ පන්ති ගාස්තුවට මෙච්චරයි. ලොකු පුතාගේ ඇඳුමක් ගන්න ඕන කිව්ව මෙච්චරයි. හිච්චට ෆෝන් එකක් අරන් ඕන කිව්ව එච්චරයි. ඊට පස්සේ දුවට ඇඳුමක් අරන් ඕන කිව්ව මෙච්චරයි බෑග් එකක් අරන් ඕන. ඒ වියදම් ටික හදලා. ගෙදර ගෑස් එකට මෙච්චරක් ඕනේ. ගෙදර විදුලි බිලට මෙච්චරක් ඕනේ. ගෙදර වතුර බිලට මෙච්චරක් සල්ලි ඕනේ. මාසේ කන්න බොන්න බඩු වලට මෙච්චරක් සල්ලි ඕනේ. අන්න මේ රැස් කරගත්ත මුදල් ටික ගෙදර අම්මා තාත්තා යොදවන මාර්ග ටික ඒගොල්ලෝ සැලසුම් කරනවා, ප්ලෑන් කරනවා. එතකොට ලංකාවේ තියෙන පෞද්ගලික අංශයේ ව්‍යාපාර මේක කරන්නේ නැද්ද? කරනවා. පෞද්ගලික අංශයේ ව්‍යාපාර සැලසුම් කරනවා. අපි සල්ලි කොහොමද හොයන්නේ? බෝනික්කෝ හදන ව්‍යාපාර සැලසුම් කරනවා අවුරුද්දකට බෝනික්කෝ කොච්චරක් විකුණන්න ඕනද කියලා. අවුරුද්දකට බෝනික්කෝ ලක්ෂයක් විකුණන්න ඕන නම් ඒගොල්ලෝ බලනවා මාසෙකට කොච්චරද? ජනවාරි මාසේ ප්‍රමාණය විකුණුණාද නැද්ද කියලා බලනවා. පෙබරවාරි මාසේ බෝනික්කෝ ප්‍රමාණය විකුණුණාද නැද්ද කියලා බලනවා. මාර්තු මාසෙත් ඒ බෝනික්කෝ ප්‍රමාණය විකුණුණාද නැද්ද කියලා බලනවා. අප්‍රේල් මාසෙත් ඒ බෝනික්කෝ ප්‍රමාණය විකුණුණාද නැද්ද කියලා බලනවා. එනිසා කොහොමද මේ සල්ලි ටික හොයාගන්නේ කියලා බලනවා. රැස් කර ගැනීම. ඒ වගේ මේ රැස් කරගන්නා මුදල මොන වගේ මාර්ගවලටද යොදවන්නේ? කීයක් ඉතිරි කරනවද? කීයක් ව්‍යාපාර වැඩ වෙනුවෙන් යොදවනවද? කීයක් ටීවී එකේ ඇඩ් එකක් දානවා නම් ඒකට සල්ලි කීයක් යොදවනවද? අලුතින් ව්‍යාපාරයක් පටන් ගන්න ඕන. ඒකට සල්ලි කොච්චරක් මේකෙන් රැස් කරගත්ත එකේ යොදවන්න ඕනද? එහෙනම් පෞද්ගලිකාංශයේ ව්‍යාපාර විතරක් නෙමෙයි මගේ දරුවනේ. රාජ්‍යාංශයේ ව්‍යාපාර පවා මූල්‍ය කටයුතු කරනවා. පෞද්ගලිකාංශයේ ව්‍යාපාර වගේම රාජ්‍යාංශයේ ව්‍යාපාරත් මූල්‍ය කටයුතු කරනවා. ඒ කිව්වේ මුදල් උපයාගන්නේ කොහොමද? රැස් කරගන්නේ කොහොමද? ඒ උපයාගත්ත නෙමෙයි නැත්තම් රැස් කරගත්ත මුදල් විවිධ කටයුතු සඳහා ආයෝජනය කරන්නේ කොහොමද? අපි කියනවා යොදවන මාර්ග කියලා. ඒකට ආයෝජනය කරන්නේ කොහොමද නැත්තම් යොදවන්නේ කොහොමද කියලා මේ ඕනම ව්‍යාපාරයක් තීරණය කරනවා. එතකොට මම කිව්වා නිෂ්පාදන කටයුතු හැමෝම කරන්නේ. සමහර පෞද්ගලිකාංශයේ ව්‍යාපාර සහ සමහර රාජ්‍යාංශයේ ව්‍යාපාර කරනවා. හැබැයි මූල්‍ය කටයුතු ගාවට ආවට පස්සේ මම කියනවා සියලුම පෞද්ගලිකාංශයේ ව්‍යාපාර වගේම සියලුම රාජ්‍යාංශයේ ව්‍යාපාර මූල්‍ය කටයුතු සම්බන්ධ වැඩ කරන්න ඕනේ. මොකද ඒගොල්ලන්ට සල්ලි ඕනේ. ඒ සල්ලි ටික වියදම් කරන විදිය සැලැස්මක් තියෙන්න ඕනේ. ඒ නිසා පෞද්ගලිකාංශයේ වේවා රාජ්‍යාංශයේ වේවා
මේ සෑම ව්‍යාපාරයක්ම මූල්‍ය කටයුතු නම් අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. දාගන්න දෙවෙනි එක නිබන්ධන නැති අය දෙවෙනි දෙක කියලා දාන්න මූල්‍ය කටයුතු. නිබන්ධන තියෙන අයට නෝට් එක කියව ගන්න පුළුවන්. මූල්‍ය කටයුතු ලියන්න ඒක යටතේ ව්‍යාපාරයකට අවශ්‍ය අරමුදල් ව්‍යාපාරයකට අවශ්‍ය අරමුදල් රැස් කර ගැනීම ව්‍යාපාරයකට අවශ්‍ය අරමුදල් රැස් කර ගැනීම හා එම අරමුදල් විවිධ ව්‍යාපාර කටයුතු සඳහා එම අරමුදල් විවිධ ව්‍යාපාර කටයුතු සඳහා ව්‍යාපාරයකට අවශ්‍ය අරමුදල් රැස් කර ගැනීම හා එම අරමුදල් විවිධ ව්‍යාපාර කටයුතු සඳහා යෙදවීම ආශ්‍රිත කටයුතු මෙයින් අදහස් කෙරේ. යෙදවීම ආශ්‍රිත කටයුතු මෙයින් අදහස් කෙරේ. right හරිද? right තුන්වෙනි කාර්යය අහගෙන ඉන්න හොඳට. මානව සම්පත් ආශ්‍රිත කටයුතු. මානව සම්පත් ආශ්‍රිත කටයුතු. පුතේ මොනවද මේ මානව සම්පත කියලා කියන්නේ? උත්තර දෙන්න බලන්න. මොකද්ද මේ මානව සම්පත කියලා කියන්නේ? මොකද්ද මේ මානව සම්පත කියලා කියන්නේ? දෙන්න බලන්න උත්තර. chat එක පාවිච්චි කරන්න හැමෝම. මානව සම්පත කියලා කියන්නේ මොකද්ද? මානව සම්පත කියලා කියන්නේ මිනිස්සුන්ට නේද? මිනිස්සු. එතකොට මානව සම්පත් ආශ්‍රිත කටයුතු කියලා කියන්නේ මේ මිනිසුන් ආශ්‍රිත කටයුතු. ඇයි පොතේ මිනිස්සු ගැන මෙහෙම අපි කටයුතු කරන්න ඕනේ? මං එහෙම આવුවොත් උත්තරයක් දෙන්න පුළුවන්ද? ඒකට හේතුව තමා මේ මිනිස්සු කියලා කියන්නේ සීමිත සම්පත. සීමිතයි කියලා කියන්නේ අවශ්‍ය තරම් අපිට නැහැ. අපි ඒකනේ ව්‍යාපාරයකට සේවකයන් බඳව ගන්නකොට සම්මුඛ පරීක්ෂණයක් තියන්නේ. අපි මේ ව්‍යාපාරේ ඒ රැකියාවට ගැලපෙන හොඳම සේවකයව අපි තෝරලා ගන්නවා. ඒ කියන්නේ එන හැමෝම ගැලපෙනවද? නැහැ.
හොඳම කෙනා අපි ගලපලා ගන්න. අපිට ගැළපෙන හොඳම කෙනා. එන ඔක්කොම හොඳ නෑ එතකොට. ඒ නිසා මේ මානව සම්පත හරි සීමිතයි. අපිට අවශ්‍ය තරම් නෑ පොඩ්ඩයි තියෙන්නේ. ඒ නිසා මේ මානව සම්පත ආශ්‍රිත කටයුතු කරන්න ඕනේ. ව්‍යාපාරයට සේවකෙක් බඳවා ගන්නේ කොහොමද? තරග විභාග තියෙනවද? සම්මුඛ පරීක්ෂණ තියෙනවද? කොහොමද බඳවා ගන්නේ? බඳවා ගත්තට පස්සේ පුහුණුවක් දෙනවද? ඒ පුහුණුව කොච්චර කාලයක්ද? ඒ පුහුණු කාලෙදී වැටුප කොච්චරක් ගෙවනවද? ඊට පස්සේ උසස් වීම් කරනවද? උසස් වීම් කරනවද? වෙනත් තමන්ගේ ව්‍යාපාර ශාඛාවලට මාරු වීම් කරනවද? සේවකීන් හොඳ නැත්තම් ව්‍යාපාරයෙන් ඉවත් කරලා දානවද? සහ මේ සේවකීන්ගේ සුබ සාධන කටයුතුන සෞඛ්‍ය සේවා සපයනවද? ආහාර පාන සපයනවද? නවාතැන් පහසුකම් සපයනවද මේ සේවකීන්ට? මෙන්න මේ විදියට ව්‍යාපාර සේවකයා නැත්නම් ව්‍යාපාර වැඩ කරන මිනිස්සු ටික එහෙම නැත්නම් ව්‍යාපාර වැඩ කරන සේවකයා ව්‍යාපාර වැඩ කරන මිනිස්සුන්ට තමයි මේ සේවකයා කියලා අපි කියන්නේ. ව්‍යාපාර වැඩ කරන මිනිස්සුන්ට තමයි මොකද්ද මේ සේවකයා කියලා කියන්නේ අපි. මෙන්න මේ ව්‍යාපාරේ වැඩ කරන සේවකයා සම්බන්ධව මේ ව්‍යාපාරේ තීන්දුව తీරන ගන්න ඕනේ. ඉන්න සේවකීන් හොඳ නැත්නම් ඉවත් කරන්න ඕනේ. අලුත් සේවකීන් ඕන බඳව ගන්න ඕනේ. ඒතර බඳව ගන්නේ කොහොමද? තරග විභාගයක් තියලා ඒ විභාගයෙන් සමත් වන අය ගෙන්නලා සම්මුඛ පරීක්ෂණයක් තියලා ඒ සම්මුඛ පරීක්ෂණේනුත් සමත් වෙන අයට පුහුණුවක් දීලාද ප්‍රක්‍රියාවට යොදවන්නේ. ඒක ව්‍යාපාරික කැමැති විදිය. ගොඩක් ව්‍යාපාර කරන්නේ ඒකනේ. තරග විභාගයක් තියෙනවා සම්මුඛ පරීක්ෂණයක් තියලා අරගෙන පුහුණු වීමක් දෙනවා. සමහර ව්‍යාපාර තරග විභාග තියන්නේ නැහැ කෙලින්ම සම්මුඛ පරීක්ෂණේ තියලා ඊට පස්සේ බදවාගෙන පුහුණු වීමක් දෙනවා. ඊට පස්සේ හොඳ නම් උසස් වීම ලබා දෙනවා. උසස් වීම ලබා දෙනවා. එහෙම නැත්නම් තව තැනකට මාරු වීමක් දීලා හොඳයි කියලා කියනවා. හොඳ නැත්නම් ඒත් මාරු වීමක් දෙනවා. හොඳ වුණොත් මාරු වීම දෙනවා සමහර ව්‍යාපාර. හොඳ නැති වුණත් මාරු වීම දෙනවා සමහර ව්‍යාපාරවල. ඒ දෙපැත්තම තියෙනවා මාරු වීම. හොඳ සහ නරක කියන දෙපැත්තම. හොඳම නැත්නම් ඉවත් කරලා දානවා. ඵලයන් යන්න කියලා. එනිසා ව්‍යාපාරයට සේවකයා සම්බන්ධ කටයුතු කරන්න ඕනේ. එතකොට මේක රාජ්‍යාංශ ව්‍යාපාර විතරද කරන්න ඕනේ? නෑ. මේක පෞද්ගලිකාංශ ව්‍යාපාර කරන්නත් ඕනේ. මේක රාජ්‍යාංශ ව්‍යාපාර කරන්න. තමන්ගේ ව්‍යාපාර වැඩ කරන සේවකයා සම්බන්ධව ඒ ව්‍යාපාරය අනිවාර්යයෙන්ම කටයුතු කරන්න ඕනේ. ඒ සේවකයා තෘප්තිමත් වෙන්න ඕන ව්‍යාපාරය ඇතුළේදී. සේවකයා වැඩට එන්නේ බැරි ගාතේ අම්මෝ මට බෑ අද වැඩට යන්න මෙලෝ රහක් නෑ ඕකේ වැඩ කියලා නම් එන්නේ. ඒ කියන්නේ සේවකයා තමන්ගේ රැකියාව ගැන තෘප්තිමත්ද? නෑ. තමන්ගේ ව්‍යාපාර ගැන තෘප්තිමත්ද? නෑ. එනිසා ව්‍යාපාරවල එක වගකීමක් විදියට මට පෙන්වන්න පුළුවන් අපිට පෙන්වන්න පුළුවන් විෂය ඇතුළේදී ඒ තමයි ව්‍යාපාර හැම වෙලාවෙම තමන්ගේ ව්‍යාපාරේ වැඩට එන සේවකයව තෘප්තිමත්ව තියන්න. ඒ නිසා ඒ ව්‍යාපාරේ මානව සම්පත් ආශ්‍රිත අපි කටයුතු කරන්න ඕනේ. ලියන්න තුන්වෙනි එක නිබන්ධනේ නැති දරුවෝ තුන්වෙනි මාතෘකාව මානව සම්පත් ආශ්‍රිත කටයුතු. මානව සම්පත් ආශ්‍රිත කටයුතු. මානව සම්පත් ආශ්‍රිත කටයුතු. හරිද? ලියන්නේ එක යටතේ සේවකීන් තෝරා ගැනීම සේවකීන් තෝරා ගැනීම කමා බඳවා ගැනීම සේවකීන් තෝරා ගැනීම කමා බඳවා ගැනීම සේවකීන් තෝරා ගැනීම කමා බඳවා ගැනීම කමා පුහුණු කිරීම තෝරා ගැනීම කමා බඳවා ගැනීම කමා පුහුණු කිරීම කමා
උසස් කිරීම උසස් කිරීම උසස් කිරීම කමා මාරු කිරීම කමා මාරු කිරීම කමා සුබ සාධනය කමා සුබ සාධනය වැනි සුබ සාධනයේ වැනි වැනි සේවකීන් ආශ්‍රිත සේවකීන් ආශ්‍රිත කටයුතු මින් අදහස් වේ කටයුතු මින් අදහස් වේ කටයුතු මින් අදහස් වේ right හතරවෙනි එක අලෙවි කරන කටයුතු අලෙවි කරන කටයුතු හරි මොනවද මේ අලෙවි කරන කියලා කියන්නේ අලෙවි කරන කියලා කියන්නේ භාණ්ඩ විකුණාගන්නේ කොහොමද එහෙම නැත්නම් භාණ්ඩ විකුණන්නේ කොහොමද දැන් අංක 1 භාණ්ඩ විකුණද්දී ඒ භාණ්ඩ මිලදී ගන්න එන පුද්ගලයා ඉන්නවනේ අපි යාට කියන පුතේ පාරිභෝගිකයා කවුරු කියලාද කියන්නේ පාරිභෝගිකයා කවුද මේ පාරිභෝගිකයා කියලා කියන්නේ පාරිභෝගිකයා කියලා කියන්නේ භාණ්ඩ මිලදී ගන්න කඩේට එන කෙනා භාණ්ඩ මිලදී ගන්න ව්‍යාපාරයට එන පුද්ගලයාට අපි කියනවා කවුරු කියලාද පාරිභෝගිකයා භාණ්ඩ මිලදී ගන්න ඒ ව්‍යාපාරයට එන කෙනාට අපි කියනවා කවුරු කියලාද පාරිභෝගිකයා එතකොට මේ භාණ්ඩ මිලදී ගන්න ව්‍යාපාරයට එන පාරිභෝගිකයාට භාණ්ඩ මිලදී ගන්න ව්‍යාපාරයට එන පාරිභෝගිකයාට උපරිම සතුටක් උපරිම තෘප්තියක් අපි ලබා දෙන්න ඕනේ. ඇයි? අද ඇවිල්ලා බඩු ටික අරන් ගියට වැඩක් නැහැ. ආයි ඊළඟ දවසෙත් එයාට ඕන වෙනකොට බඩු අපේ ව්‍යාපාරේ මතක් වෙලා අපි ගාවට එන්න ඕනේ. එයාට අපිව මතක් වෙලා එයා අපි ගාවට එන්න ඕන ආයෙත් ඒ භාණ්ඩේ ගන්න. එයාට ආයෙත් ඒ භාණ්ඩේ ගන්න ඕන වෙනකොට එයාට අපිව මතක් වෙලා එයා හිතනවා අපෝ වැඩක් නැහැ මේ ව්‍යාපාරේ බඩු මම වෙන එකකට යන්න ඕනේ කියලා අන්න අපි එතනදී අසාර්ථකයි. අපේ ව්‍යාපාරය එතනදී අසාර්ථකයි. ඔය විදිහට හැම පාරිභෝගිකයම එහෙම යයින් අපෙන් ගැලවිලා. අපි ගාවට එන්නේ නැතුව. ඒ නිසා අපි අපේ අලෙවි කරන කටයුතු හරියට කරන්න ඕනේ. අලෙවිකරණය කියලා කියන්නේ භාණ්ඩ විකුණනවා කියන එකම විතරක් නෙමෙයි. විකිණීම සහ විකිණීමෙන් පසු විවිධ සේවා සැපයීම දක්වා සමස්ත ක්‍රියාවලිය තමයි අලෙවිකරණය කියලා කියන්නේ. භාණ්ඩ
නිර්මාණය කරන්නේ කොහොමද කියලා සැලසුම් කරලා නිර්මාණය කරලා භාණ්ඩ විකුණලා විකිණීමෙන් පස්සේ සේවා. දැන් මොනවද මේ සේවා? අපි දන්නවා අලුතින්ම මෝටර් සයිකලයක් අලුතින්ම කාර් එකක් ගත්තම අපිට නොමිලේ සේවිස් වාර දෙකක් නැත්නම් තුනක් දෙනවා. වගකීමක් දෙනවා. අපි බල්බ් එකක් ගත්තම අපිට වගකීම් සහතිකයක් දෙනවා මාස 6ක අවුරුද්දක වගකීම් සහතිකයක්. අපි දුරකථනයක් ගන්නකොට අපිට වගකීම් සහතිකයක් දෙන. ඒ කියන්නේ බය නැතුව පාවිච්චි කරන්න. කැඩුනොත් අරන් එන්න අපි හදලා දෙනවා. සීතකරණයක් ගන්නකොට කැඩුනොත් කියනවා හදලා දෙනවා අරන් එන්න. අවුරුදු 10යි සමහර සීතකරණ වල වගකීම් කාලය. අන්න පාරිභෝගික තෘප්තිමත්. අපිට තිබ්බ නැත්තම් සීතකරණේ හදලා විකුණනවා. උඹලා කැමති විදිහට පාවිච්චි කරගන්න. කැඩෙනවා නම් කැඩේ. කැඩුනොත් ආයෙත් වරෙල්ල සල්ලි දිර එකක් ගනින්න කියලා ඉන්න තිබ්බනේ. හැබැයි එහෙම කරේ නෑනේ. කැඩුනම අරන් එන්න අපි ඔයාට හදලා දෙනවා. සමහර අය ආයේ නොමිලේ. ඒ අදාළ කාල සීමාව ඒගොල්ලෝ දෙනවා කාලයක්. ඒ කාලය තුල වුණොත් නොමිලේ. ඒ බලන්නකෝ ඒක හදලා තියෙන සිස්ටම් එක. විකුණලා එතනින් අතර උනේ නෑ. විකිණීමෙන් පසු විවිධ සේවත් සපයනවා ඒගොල්ලන්ට. අන්න ඒක තමයි පුතේ අලෙවිකරණ කටයුතු කියලා කියන්නේ. මේක පෞද්ගලික අංශ ව්‍යාපාරත් කරනවා. මේක රාජ්‍ය අංශ ව්‍යාපාරත් කරනවා. සෑම ව්‍යාපාරයක්ම තමන්ගේ අලෙවිකරණ කටයුතු හරියට කරන්න ඕනේ. එහෙම නොකළොත් ඒ ව්‍යාපාරය අසාර්ථක වෙනවා. ඒකට ටීවී එකේ ඇඩ් එක දාන එක පවා ඒ ටීවී එක ඇඩ් එක දාන එක පවා ඇතුළත් අලෙවිකරණයට. ඇයි ටීවී එකේ ඇඩ් එකක් දාන්නේ? මතකද කාලයක් තිබ්බ රෙදි හොදලා රෙද්ද මෙහෙම කරලා ගාසනකොට තමන් පිච්ච මල් යනවා. ඕ බලන්න ඕන සුවඳනේ. අපිට සුවඳ දැනුන්නේ නැතුවට ටීවී එකකින් අපේ හිත කියන ඔව් සුවඳ ඇති. නේ එක් අලෙවිකරණ කටයුතු මතකද මේ දවස්වල යන්නේ බං? එක ඇඩ්. ඒ සියල්ලංගෙම කරන්නේ මොකද්ද? තමන්ගේ භාණ්ඩය විකුණා ගන්න ක්‍රමවේදයක් හදනවා. විකිණීමෙන් පස්සේ විවිධ සේවත් ඒගොල්ලෝ සපයනවා. ඒ සමස්තය තමයි මේ අලෙවිකරණ කටයුතු කියලා කියන්නේ. භාණ්ඩ නිර්මාණය කරන්නේ කොහොමද? විකුණන්නේ කොහොමද? විකිණීමෙන් පස්සේ සේවා සපයන්නේ කොහොමද කියන එක පවා මේගොල්ලෝ කියනවා. ඒ කියන්නේ රාජ්‍ය අංශය වේවා පෞද්ගලික අංශය වේවා හැම කෙනෙක්ම මේක කියනවා කියලා මේ කියන්නේ. හැම කෙනෙක්ටම මේක අදාළයි. රයිට්. ලියන්න අවසාන කාර්ය විදියට මේක ලියන්නේ. නිබන්ධනේ තියෙන අයට ප්‍රශ්නයක් නැහැ. නිබන්ධනේ නැති දරුවෝ ලියන්න අවසාන කාර්යය. අලෙවිකරණ කටයුතු. අලෙවිකරණ කටයුතු. අලෙවිකරණ කටයුතු. ලියන්නේ ඒක යටතේ. ලියන්නේ ඒක යටතේ. පාරිභෝගික තෘප්තිය උපරිම කොට පාරිභෝගික තෘප්තිය උපරිම කොට පාරිභෝගික තෘප්තිය උපරිම කොට පාරිභෝගික තෘප්තිය උපරිම කොට ඒ තුලින් පාරිභෝගික තෘප්තිය උපරිම කොට ඒ තුලින් පාරිභෝගික තෘප්තිය උපරිම කොට ඒ තුලින් ව්‍යාපාර අරමුණු ඉටු කර ගැනීමේ ක්‍රියාවලිය ඒ තුලින් ව්‍යාපාර අරමුණු ඉටු කර ගැනීමේ ක්‍රියාවලිය අලෙවිකරණ කටයුතු ලෙස හැඳින්වේ. ඉටු කර ගැනීමේ ක්‍රියාවලිය අලෙවිකරණ කටයුතු ලෙස හැඳින්වේ. right.
ඉටු කර ගැනීමේ ක්‍රියාවලිය අලෙවි කරන කටයුතු ලෙස හැඳින්වේ. දැන් අපි අධ්‍යයනය කළා ව්‍යාපාර සාමාන්‍යයෙන් කරන කාර්යයන් හතරක් මීට වඩා තව කාර්යයන් කරනවා. ප්‍රධාන වශයෙන් අපි දකින කාර්යයන් ටිකක් මේ කියලා දුන්නේ. නිෂ්පාදන කටයුතු, මූල්‍ය කටයුතු, මානව සම්පත් ආශ්‍රිත කටයුතු, අලෙවි කරන කටයුතු. දැන් මම එනවා ගිණුම්කරණය කියන විෂයට උගන්වන්න පටන් ගන්නවා. දැන් මෙච්චර වෙලා කරේ ගිණුම්කරණයේ විෂය ගන්නප එක නෙමෙයි. ගිය සතියේ සහ අද මේ කතා කරන අවස්ථාව දක්වා කළේ ව්‍යාපාර කියන එක මම පැහැදිලි කළා. ව්‍යාපාරයක් කියන්නේ කොහොම එකක්ද? ඒගොල්ලෝ මොනවද කරන්නේ? ඒගොල්ලෝ කාටද අයිති ඒවා කියලා මම පැහැදිලි කිරීමක් කළේ. දැන් මම එනවා මගේ මාතෘකාවට. මගේ විෂයට. මම ආදරය කරන, මම ගරු කරන, මම උගන්වන මගේ විෂය ගිණුම්කරණයට. දරුවෝ කෙනෙක් ඇහුවොත් ප්‍රශ්නයක් ඔයා වැඩට යන්නේ කොහෙද කියලා ඇහුවොත් අපි කියනවා මං අහවල් ව්‍යාපාර වැඩට යන්නේ කියලා. මං අහවල් ව්‍යාපාර වැඩ කරන්නේ. එහෙම කියනෝනේ. මම වැඩට යන්නේ කොහෙද කියලා අපොම්. ඔයා ජොබ් එක කරන්නේ කොහෙද කියලා අපොම් උත්තරයක් දෙනෝනේ. මං අහවල් තැන ජොබ් එක කරන්නේ කියලා, රැකියාව කරන්නේ කියලා. අන්න ඒ වගේ කෙනෙක් ඇහුවොත් අපෙන් ඔයා ගිණුම්කරණය කරන්නේ කවුරු වෙනුවෙන්ද? ඒකට දෙන උත්තරේ තමයි ගිණුම්කරණ ඒකකය. ඔයා ගිණුම්කරණය කරන්නේ කවුරු වෙනුවෙන්ද කියලා කවුරු හරි ඔයාගෙන් අහනවා නම් ඒ අහන කෙනාට ඔයා දෙන්න ඕන උත්තරේ තමයි මොකද්ද? මම ගිණුම්කරණය කරන්නේ ගිණුම්කරන ඒකකය වෙනුවෙන්. පුතේ ගිණුම්කරණය කියන එක ඉගෙන ගන්න ආපු ගමන් අපි මුලින්ම උගන්වන මාතෘකාව තමයි ගිණුම්කරන ඒකකය කියන්නේ මොකක්ද කියලා. ගිණුම්කරන ඒකකය කියන්නේ මොකක්ද? මුලින්ම ඕක ඉගෙනගෙන අපි ගිණුම්කරන ඊතුරු ටික ඉගෙන ගමු. දරුවෝ ගිණුම්කරන ඒකකය කියන්නේ මොකක්ද? දැන් අර මගේ ප්‍රශ්නේ ආවේ මොකද්ද? ඔයා මොකද කරන්නේ? ඔයා ගිණුම්කරණය කරන්නේ කොහෙද කියලා අහපුවම ඔයා ගිණුම්කරණය කරන්නේ කවුරු වෙනුවෙන්ද කියලා අහන්න. අපොම අපි දෙන උත්තරේ ගිණුම්කරන ඒකකය. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම ගිණුම්කරණය කරන්නේ කුමක් වෙනුවෙන්ද? ගිණුම්කරන ඒකකය වෙනුවෙන්. අපි හැම වෙලාවෙම ගිණුම්කරණය කරන්නේ කුමක් වෙනුවෙන්ද? ගිණුම්කරන ඒකකය වෙනුවෙන්. මේ ගිණුම්කරන ඒකකය කියලා කියන්නේ දැන් උදාහරණ මේ මම හරි මේ මගේ ව්‍යාපාරය හරි මේ ව්‍යාපාරය මේ මම උතන දැන් මටනේ මේ ව්‍යාපාරේ අයිති මගේ ව්‍යාපාරේ මටනේ අයිති ඒක ඕන කෙනෙක්ට තේරෙනවා මං කියන එක අර මගේ ව්‍යාපාරේ ඉතින් මගේ කිය ඉන්නේ ඒක මගේ හින්දානේ ඒක මගේ ව්‍යාපාරේ ඔබව ගන්නවා සේවකයෙක් විදියට මේ ව්‍යාපාරේ ගිණුම්කරණය කරන්න මේ ඔයා කවුද මේ සේවකයා ලස්සනට කොණ්ඩේ තියෙනවා කම්බ එකක් තියෙනවා ඇස් තියෙනවා කට තියෙනවා නාය තියෙනවා ඔක්කොම තියෙනවා ලස්සනට ඇඳුමක් ඇඳලා මේ ඉන්නවා සේවකයා ඔයා එනවා ව්‍යාපාරේ වැඩ කරන්න හරිද ඒ ආපුවම අපි ඔයන්නේ ගිණුම්කරණය කරන්න නම් ව්‍යාපාරේ ගිණුම්කරණය කියන වෘත්තිය කරන්න නම් එන්නේ අපි ගිණුම්කරණයේදී කියනවා ඔයා මේ ව්‍යාපාරය තුල වැඩ කරන්න මේ ව්‍යාපාරේ වෙනුවෙන් ඔයා වැඩ කරන්න ඕන කවුරු වෙනුවෙන්ද මේ ව්‍යාපාරේ වෙනුවෙන් ඒ කියන්නේ ඔයා ව්‍යාපාරේ වැඩ කරද්දී ඒ වැඩ කරන ව්‍යාපාරයයි ඒ ව්‍යාපාරයේ අයිතිකරුයි එකිනෙකට වෙනස් පාර්ශව දෙකක් කියලා වෙනස් කරගන්නලු වෙන් කරලා හඳුනා ගන්නලු මේ දෙන්න එකට සම්බන්ධ නැහැ කියලා එහෙනම් මගේ ව්‍යාපාරේ බව ඇත්ත හැබැයි ඔයා සේවකයා නම් ඔයා හඳුනා ගන්න ඕන මම වෙන පිට කෙනෙක් ඔයා තමයි ව්‍යාපාරෙම වැඩ කරන්නේ මේ ව්‍යාපාරයේ අරමුණ ලංකාවේ අංක 1 ව්‍යාපාරයේ බවට පත් කරන එක නම් මේ ව්‍යාපාරයේ අරමුණ ලංකාවේ හොඳම දියුණුම ව්‍යාපාරයේ බවට පත් කරන එක නම් මේ සේවකයා වැඩ කරන්න ඕනේ ඒ වෙනුවෙන් මේ සේවකයා මහන්සි වෙන්න ඕනේ ඒ වෙනුවෙන් මේ සේවකයා මහන්සි වෙන්න ඕනේ වැඩ කරන්න ඕනේ මේ ව්‍යාපාරයේ අංක 1 ව්‍යාපාරයේ බවට පත් කරන්න
මේ ව්‍යාපාරය අංක එකේ ව්‍යාපාරය බවට පත් කරන්න එයා මහන්සි වෙන්නේ. කවුද? සේවකයා. හැබැයි ඒ සේවකයා ව්‍යාපාරය වැඩ කරද්දී මෙන්න මේ ව්‍යාපාර අයිතිකරුවා ඒකට සම්බන්ධ කරගන්න එපා. සරලව කිව්වොත් මේ ව්‍යාපාරයයි මේ අයිතිකරුයි එකිනෙකට වෙනස් පාර්ශ්ව දෙකක් ලෙස හඳුනාගෙන මේ ව්‍යාපාර තුළ ගිණුම් කරන කටයුතු කරන්න ඕන. ඒ කියන්නේ ඔයා දරුවෝ මේ ව්‍යාපාරය ඇතුලේ ගිණුම්කරණය කරන සේවකයා නම් ඔයා ගිණුම්කරණය කරද්දී අයිතිකරුවා හෝ වෙන කිසියම් හෝ පාර්ශ්වයක් ඔයාට කියනවා නම් ගිණුම්කරණය කරද්දී මෙන්න මෙහෙම කරන්න ආදායම් අඩුවෙන් ලියන්න වියදම් වැඩියෙන් ලියන්න. ඇයි? ලාභ හොයන්නේ ආදායමෙන් වියදම අඩු කරලානේ. ලාභය හොයන්නේ ආදායමෙන් වියදම අඩු කරලා. එතකොට කියනවා ආදායම අඩුවෙන් ලියන්න. වියදම වැඩියෙන් ලියන්න. එතකොට මොකද වෙන්නේ? ආදායම අඩුවෙන් ලියනකොට ලාභ අඩු වෙනවා. වියදම වැඩියෙන් ලියනකොට ඒ ලාභ අඩු වෙනවා. ඇත්ත ආදායම නෙමෙයි බොරු ආදායමක් ලියන්නලු. ඇත්තම වියදම නෙමෙයි බොරු වියදමක් ලියන්නලු. ඇයි එහෙම කරන්නේ? බොරු ලාභයක් වෙලා පෙන්නන්න. අඩු ලාභයක් වෙලා පෙන්නන්න. අන්න එහෙම කරන්න කියනකොට ඒක වැරදිනේ. ඒ නිසා අපි හැම වෙලාවම කියන්නේ ගිණුම්කරණය කරනකොට සත්‍ය, නිවැරදි, හොඳම අවංක සත්භාවයෙන් යුක්තව නිවැරදි තොරතුරු තමයි පෙන්වන්න ඕන ගිණුම්කරණයේදී. වැරදි බොරු පෙන්වන්න බෑ. ඒතර සේවකයාට උදාහරණ ව්‍යාපාරයේ අයිතිකරුව වන මම ඔයාට කියනවා මෙන්න මෙහෙම ආදායම අඩුවෙන් ලියන්න, වියදම් වැඩියෙන් ලියන්න. ඔයා මගේ පන්ති ආපු මගේ ගෝලයෙක් නේ එහෙම කරන්න කියපුවාම ඔයා කියන්න ඕන බෑ. මට එහෙම කරන්න බෑ. මම වැඩ කරන්නේ ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන්. ව්‍යාපාරයේ අරමුණ වෙනුවෙන්. ඒ නිසා ව්‍යාපාර පිළිබඳ සත්‍ය තොරතුරු මට පෙන්වන්න වෙනවා. ඒ නිසා ඔබ අයිතිකරු කියන විදිහටවත්, ඒ කියන්නේ ඔයා කියන විදිහටවත් සර්, නැත්නම් වෙන කෙනෙක් කියන විදිහටත් මට වැඩ කරන්න බෑ. ඒ නිසා මම වැඩ කරන්නේ මේ ව්‍යාපාර වෙනුවෙන්. මේ ව්‍යාපාර දියුණු කිරීම තමයි අපේ පරමාර්ථය කියලා කියන්නේ. ඒ නිසා ගිණුම්කරණය කරන ඕනම කෙනෙක්ගේ පරමාර්ථය වෙන්න ඕන තමන් වැඩ කරන ව්‍යාපාරය දියුණු කරන එක. ඒ දියුණුව වෙනුවෙන් වැඩ කරන්න. ඒ දියුණුව වෙනුවෙන් වැඩ කරද්දී එක එක පුද්ගලයන් අරක කරන්න මේක කරන්න කියලා කියද්දී අපි ඒව කරන්නේ නැහැ. අපි කියන දේවල් කරනවා. හැබැයි ඒ කරන්නේ මේ ව්‍යාපාරේ දියුණුවට ඒකෙන් හොඳ ධනාත්මක බලපෑමක් වෙනවා. ඒ කියන්නේ අපේ ව්‍යාපාරේ දියුණු කරගන්න යම් උදව්වක් වෙනවා නම් විතරයි අපි ඒ කියන දේවල් කරන්නේ. නැත්නම් ඒව කරන්න යන්නේ නැහැ. කියන්නේ බොරු වැඩ, හොර වැඩ, වංචාවල් අපි මුකුත් කරන්නේ නැහැ කියලා කියන්නේ ගිණුම්කරණයේදී. ඒ නිසා ගිණුම්කරණය උගන්වන්න කලින් මම ඕගොල්ලන්ට කියනවා ගිණුම්කරණය කරද්දී හැම වෙලාවෙම ගිණුම්කරණය කරන්න ඕනේ කවුරු වෙනුවෙන්ද? ඔයාගේ ව්‍යාපාර වෙනුවෙන්. ඔයා වැඩ කරන ව්‍යාපාර වෙනුවෙන් ඔයා ගිණුම්කරණය කරන්න ඕනේ. ඔයා වැඩ කරන ව්‍යාපාර වෙනුවෙන් ගිණුම්කරණය කරද්දී කිසිම වෙලාවක කිසිදු පාර්ශවයක පැත්තක් ගන්න හොඳ නැහැ. ඔයා ව්‍යාපාර වෙනුවෙන් ගිණුම්කරණය කරන සේවකයා නම් ඔබ කිසිම වෙලාවකදී කිසිදු පාර්ශවයක පැත්තක් ගන්න ඕනේ නැහැ. සරලව කිව්වොත් ව්‍යාපාරයේ අයිතිකරුවට පක්ෂපාතී වෙන්නත් ඕනේ නැහැ. අයිතිකරුවට පක්ෂපාතී වෙන්න ඕනේ නැහැ. වෙන කාටවත් පක්ෂපාතී වෙන්න අපක්ෂපාතී වෙන්න කාගේවත් පැත්ත ගන්න එපා. ව්‍යාපාරේ පැත්තේ ඉන්න හැම වෙලාවම ව්‍යාපාරේ දියුණුව වෙනුවෙන් වැඩ කරන්න හැම වෙලාවම. ඒ තමයි ගිණුම්කරණය කියන එක උගන්වන්න කලින් මං වාට කියලා දෙන පළවෙනි මාතෘකාව. පළවෙනි කාරණය මොකද්ද? ගිණුම්කරණය කරන්න පුතේ ව්‍යාපාර ඒකකයේ වෙනුවෙන්. එහෙම නැත්නම් ගිණුම් කරන ඒකකයේ වෙනුවෙන්. හැම වෙලාවකම තමන්ගේ ඒකකයේ වෙනුවෙන් ගිණුම් කරන එක. ඒකකයේ වෙනුවෙන් ගිණුම්කරණය කරන්න කියලා ආපුවම ලංකාවේ එහෙම නැත්නම් ලෝකේ ඒකක වර්ග කීපයක් තියෙනවා. සමහර අය ගිණුම්කරණය කරනවා පුද්ගලයන් වෙනුවෙන්. එතකොට එයාගේ ඒකකය මොකද්ද? පුද්ගලයා. සමහර අය පුද්ගලයෙක් වෙනුවෙන් ගිණුම්කරණය කරනවා. එතකොට එයාගේ ඒකකය මොකද්ද? පුද්ගලයා. ඒ කියන්නේ ව්‍යාපාරයක් නෙමෙයි. යම්කිසි පුද්ගලයෙක්. උදාහරණ වෛද්‍යවරයෙක්. වෛද්‍යවරයාට ආදායම් බදු ගෙවන්න කියලා රජයෙන් කියපුවම ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් කියපුවම වෛද්‍යවරයාට ආදායම් බදු ගෙවන්න, ඉංජිනේරුවට ආදායම් බදු ගෙවන්න, නීතිඥවරයාට ආදායම් බදු ගෙවන්න, ගුරුවරයෙක්ට ආදායම් බදු ගෙවන්න. එහෙම කිව්වම ඒ පුද්ගලයා සම්බන්ධව ගිණුම්කරණය කරන්න වෙනවා. ඒතර ඔබ වෘත්තිකයෙක් විදියට ගිණුම්කරණය කරන වෘත්තිකයෙක් විදියට ඔබ සේවකයෙක් විදියට අන්න එහෙම පුද්ගලයෙක් ගිණුම්කරණය කරනවා නම් ව්‍යාපාරයක් නැහැ. එයා පුද්ගලයෙක්. එයා එක එක මාර්ග වලින් ආදායම උපයලා තියෙනවා.
ඒ සම්බන්ධ ගණනය කිරීම කරලා ඔයා සපයනවා නම් අන්න ඔයාගේ ඒකකය වෙන්නේ කවුද? පුද්ගලයෙක්. එහෙම නැත්නම් දෙවන ඒකකය ආයතනයක්. ආයතනයක් කියලා කියන්නේ ව්‍යාපාරයක් කියන එක. ව්‍යාපාරයක්. අර මං කිව්වා වගේ ව්‍යාපාරයක නම් ඔයා සේවය කරන්නේ. එතකොට ඔයාගේ ඒකකය ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ව්‍යාපාරයක්. එහෙම නැත්නම් තුන ඔබ රජයේ පුද්ගලයෙක් නම් ඔබ රජයේ සේවය කරන පුද්ගලයෙක් නම් ඔයාගේ ඒකකය රජය. රජයේ මූල්‍ය ප්‍රතිපත්ති, රජයේ මූල්‍ය විග්‍රහය, රාජ්‍යංශයට අදාළ වෙනම මූල්‍ය සම්පත් තියෙනවා, මූල්‍ය විග්‍රහයන්, මූල්‍ය ප්‍රතිපත්තීන් තියෙනවා. පෞද්ගලික අංශය වගේ නෙමෙයි. රජයේ සමස්තය මුදල් පරිහරණය කිරීම, රජයේ මුදල් පරිහරණය කිරීම සම්බන්ධ වගකීම්, ඒ මූල්‍ය ප්‍රතිපත්ති ඒ සම්බන්ධ ගොඩාක් දේවල් වගකීම් තියෙනවා. ඒ සියල්ල සම්බන්ධව දැනගෙන කටයුතු කරන්න ඕනේ. නැත්තම් වැඩේ අමාරුයි. එනිසා රජය නම් තමන්ගේ ඒකකය. තමන් රජය වෙනුවෙන් නම් ගිණුම්කරණය කරන්නේ තමන්ගේ ඒකකය රජය. අවසාන එක සමස්ත ජාතිය. සමස්ත ජාතිය වෙනුවෙන් නම් ගිණුම්කරණය කරන්නේ. එතනදී අපි ඒකකයේ විදිහට පෙන්වන්නේ සමස්ත ජාතිය කියන එක. දැන් ඒකක කීයක් හම්බුණාද? 4ක් හම්බුණා. පුද්ගලයන් වෙනුවෙන් ගිණුම්කරණය කරනවා. ව්‍යාපාරයක් නැත්නම් ආයතනයක් වෙනුවෙන් ගිණුම්කරණය කරනවා. රජයක් වෙනුවෙන් ගිණුම්කරණය කරනවා. සමස්ත ජාතිය වෙනුවෙන් ගිණුම්කරණය කරනවා. එතකොට ලංකාව ගත්තම ලංකාවේ මේ පුද්ගලයන් වෙනුවෙන් ගිණුම්කරණය කරන අය ඇති තරම් ඉන්නවා. ලංකාවේ මේ ආයතන නැත්නම් ව්‍යාපාර වෙනුවෙන් ගිණුම්කරණය කරන අය ඇති තරම් ඉන්නවා. රජයේ ගිණුම්කරණය කරන අය ඇති තරම් ඉන්නවා. සමස්ත ජාතිය වෙනුවෙන් ගිණුම්කරණය කරන අය ඇති තරම් ලංකාවේ ඉන්නවා. ලෝකේ ඉන්නවා. ලංකාව විතරක් නෙමෙයි. සමස්ත ලෝකයේ පුද්ගලයන් වෙනුවෙන් ගිණුම් කරන අය, ආයතනයක් ව්‍යාපාරයක් වෙනුවෙන් ගිණුම්කරණය කරන අය, රජය වෙනුවෙන් ගිණුම්කරණය කරන අය වගේම සමස්ත ජාතියක් වෙනුවෙන් ගිණුම්කරණය කරන අය ලංකාවේ වගේම මේ ලෝකයේ හැම තැනම ඉන්නවා. ඒ නිසා ඒකකයේ විදියට අපිට පෙන්වන්න පුළුවන්, අපිට ඒකකයේ විදියට පෙන්වන්න පුළුවන්, පුද්ගලයෙක් පෙන්වන්න පුළුවන්, ආයතනයක් පෙන්වන්න පුළුවන්, රජයක් වෙන්නන්න පුළුවන්, ජාතියක් පෙන්වන්න පුළුවන්. එතකොට අපි ගිණුම්කරණය කරන්න යද්දී මගේ මාතෘකාවට මම කිව්වේ ගිණුම්කරණ ඒකකය. ගිණුම්කරණ ඒකකය කියලා අපි කියන්නේ අපි ගිණුම්කරණය කරන්න යන්නේ කවුරුන් වෙනුවෙන්ද? අපි ගිණුම්කරණය කරන්න යන්නේ කවුරුන් වෙනුවෙන්ද? අන්නේ ගිණුම්කරණය කරන්න යන්නේ කවුරුන් වෙනුවෙන්ද කියලා අහපුවම අපි දෙන උත්තරේ තමයි අපි ගිණුම්කරණය කරන්න අපේ ඒකකය වෙනුවෙන්. ඔබ සේවකයෙක් විදියට ගියාට පස්සේ ඔබ ගිණුම්කරණය කරන්නේ කවුරුන් වෙනුවෙන්ද කියලා අහපුවම ඔයා කියන මම ගිණුම්කරණය කරන්නේ ඒකකයෙක් වෙනුවෙන්. එහෙනම් ඔයාගේ ඒකකය වෙන්න පුළුවන් කවුද? පුද්ගලයෙක් වෙන්න පුළුවන් එහෙනම්. එහෙම නැතිනම් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් රජය වෙන්න පුළුවන්. එහෙම නැතිනම් සමස්ත ජාතිය වෙන්න පුළුවන්. ඔයාගෙන් අහන ප්‍රශ්නෙට උත්තරේ මං කියන්නේ. ඔයාගෙන් කවුරු හරි අහුවොත් ඔයා ගිණුම්කරණය කරන්නේ කවුරු වෙනුවෙන්ද? ඔයා දෙන උත්තරේ මම පුද්ගලයෙක් වෙනුවෙන් ගිණුම්කරණය කරනවා. එහෙම නැත්නම් ඔයා දෙනවා මම ව්‍යාපාරයක් නැත්නම් ආයතනයක් වෙනුවෙන් ගිණුම්කරණය කරනවා. එහෙම නැත්නම් ඔයා දෙනවා මම රජය වෙනුවෙන් ගිණුම්කරණය කරනවා. එහෙම නැතිනම් ඔයා කියනවා මම සමස්ත ජාතිය වෙනුවෙන් ගිණුම්කරණය කරනවා කියලා. එහෙනම් හොඳට මතක තියාගන්න ඒකකය කියලා කියන්නේ ගිණුම්කරණය කරන්නේ කවුරුන් වෙනුවෙන්ද කියලා අහපුවම ඒකට දෙන උත්තරේ. ලියාගෙන මාතෘකාවක් ගිණුම්කරණ ඒකකය. නිබන්ධනේ තියෙන අයට මාතෘකාව ලියන්න ඕනේ නැහැ. නෝට් එකේ තියෙනවා. නිබන්ධනේ නැති අය මාතෘකාව ලියා ගන්න ගිණුම්කරණ ඒකකය. ගිණුම්කරණ ඒකකය. ලියන්නේ ඒක යටතේ ගිණුම්කරණ කටයුතු කරන්නේ කුමක් වෙනුවෙන්ද? ගිණුම්කරණ කටයුතු කරන්නේ කුමක් වෙනුවෙන්ද? කුමක් වෙනුවෙන්ද කියලා ප්‍රශ්නාර්ථ ලකුණක් දාන්න. ඒක ප්‍රශ්නයක් විදිහට ලියන්න. ගිණුම්කරණ කටයුතු කරන්නේ කුමක් වෙනුවෙන්ද? හරිද? ප්‍රශ්නාර්ථ ලකුණක් දාලා පහළ රූලෙන් ලියන්න. පහළ රූලෙන් යනුවෙන් ප්‍රශ්න කළහොත් යනුවෙන් ප්‍රශ්න කළහොත් ඊට ලැබෙන පිළිතුර
ඊට ලැබෙන පිළිතුර ගිනුම් කරන ඒකකය වේ. යනුවෙන් ප්‍රශ්න කළහොත් ඊට ලැබෙන පිළිතුර ගිනුම් කරන ඒකකය වේ. ගිනුම් කරන ඒකකය වේ. එම ඒකකය ඒකටම ලියන්න. එම ඒකකය එම ඒකකය ඒ අයිතිකරුවන්ගෙන් හා එම ඒකකය එහි අයිතිකරුවන්ගෙන් හා එම ඒකකය එහි අයිතිකරුවන්ගෙන් හා අනෙකුත් ඒකකවලින් එහි අයිතිකරුවන්ගෙන් හා අනෙකුත් ඒකකවලින් වෙන්කොට හඳුනාගත යුතුය. වෙන්කොට හඳුනාගත යුතුය. වෙනම ලියන්න පහලින් කිසියම් අයෙක් කිසියම් අයෙක් කිසියම් අයෙක් ගිනුම් කරන කටයුතු සිදු කරන්නේ කිසියම් අයෙක් ගිනුම් කරන කටයුතු සිදු කරන්නේ කිසියම් අයෙක් ගිනුම් කරන කටයුතු සිදු කරන්නේ ව්‍යාපාරයක් වෙනුවෙන් නම් ව්‍යාපාරයක් වෙනුවෙන් නම් ව්‍යාපාරයක් වෙනුවෙන් නම් ඔහුගේ ගිනුම් කරන ඒකකය වන්නේ ඔහුගේ ගිනුම් කරන ඒකකය වන්නේ ඔහුගේ ගිනුම් කරන ඒකකය වන්නේ එම ව්‍යාපාරයයි. ඔහුගේ ගිනුම් කරන ඒකකය වන්නේ එම ව්‍යාපාරයයි. ඒ අනුව ව්‍යාපාරයක් ජාතියක් ඔන්න නිබන්ධනයේ තියෙන ඇත් එක හදාගන්න. නිබන්ධනයේ තියෙන එකෙත් බලන්න ව්‍යාපාරයක් ඊට පස්සේ තියෙන ආයතනයක් කියලා. ඒ ආයතනය කියන වචනේ කපලා එතන දාගන්න ජාතියක්. එතන නෝට් එකේ ඉන්නේ ව්‍යාපාරයක්
ඒ අනුව ව්‍යාපාරයක්, ජාතියක්, රජයක්. ඒ අනුව ව්‍යාපාරයක්, ජාතියක්, රජයක්. රජයක්. පුද්ගලයෙක්. 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 ගිනුම් කරන ඒකකය විය හැකිය. ගිනුම් කරන ඒකකය විය හැකිය. ගිනුම් කරන ඒකකය විය හැකිය. ඒකටම ලියන්න. තමාට අදාළ තමාට අදාළ ගිනුම් කරන ඒකකය තමාට අදාළ ගිනුම් කරන ඒකකය ගිනුම් කරන කටයුත්තෙහි නියැලෙන්නා විසින් ගිනුම් කරන කටයුත්තෙහි නියැලෙන්නා විසින් ගිනුම් කරන කටයුත්තෙහි නියැලෙන්නා විසින් පැහැදිලිව හඳුනාගත යුතුය. පැහැදිලිව හඳුනාගත යුතුය. ඒ නිසාම ගිනුම් කරන කටයුත්ත ඉටු කරන්නේ ගිනුම් කරන කටයුත්ත ඉටු කරන්නේ ගිනුම් කරන කටයුත්ත ඉටු කරන්නේ ඒකකයක් නම් එය ගිනුම් කරන ඒකකයක් ලෙස ගිනුම් කරන ඒකකය ලෙස ගිනුම් කරන ඒකකය ලෙස සැලකිය හැකිය.
ඒ ගිණුම් කරන ඒකකය ලෙස සැලකිය හැකිය. right. හොඳට ඔය නෝට් එක කියව ගන්න. ඔය දැන් දුන්න මාතෘකාව ගිණුම් කරන ඒකකය කියන එක. නිබන්ධනයේ තියෙන අය නිබන්ධනය කියව ගන්න. නෝට් එක අතින් ලිව්වා එළිය බලා ගන්න එක හොඳට කියව ගන්න. මොකක්ද ඔය කියන්නේ කියලා බලන්න. හරි නේද? right. එතකොට ඔය කියන්නේ අපි ගිණුම් කරණය කරන්න යනකොට අපි ගිණුම් කරණය කරන්නේ කුමක් වෙනුවෙන්ද කියලා හඳුනා ගන්න ඕනේ. ඒක ව්‍යාපාරයක්ද? එතන පුද්ගලයෙක්ද? නැත්නම් අපි ගිණුම් කරණය කරන්න රජය වෙනුවෙන්ද? අපි මේ ඒකකය පැහැදිලිව හඳුනාගෙන වැඩ කරන්න ඕනේ. ඒ ඒකකය වෙනුවෙන්. ඒ ඒකකය වෙනුවෙන් නිවැරදිව පැහැදිලිව අපි වැඩ ටික කරගෙන යන්න ඕනේ. ඒක තමයි ඔය කියන්නේ. right. මම ඊළඟ අලුත් මාතෘකාවකට නිබන්ධනයේ තියෙන අයට ප්‍රශ්නයක් නැහැ මාතෘකාව තියෙනවනේ. නිබන්ධනයේ නැති දරුවෝ මාතෘකාව ලියා ගන්නකො මුලින්ම. ඊට පස්සේ මම පැහැදිලි කරන්නම්. මාතෘකාව ලියා ගන්න. ව්‍යාපාරයක් කෙරෙහි ව්‍යාපාරයක් කෙරෙහි ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශවයන් හා ඇල්මක් දක්වන පාර්ශවයන් හා ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශවයන් හා පාර්ශවයන් හා ඔවුන්ගේ තොරතුරු අවශ්‍යතාවය ඇල්මක් දක්වන පාර්ශවයන් හා ඔවුන්ගේ තොරතුරු අවශ්‍යතාවය හඳුනා ගනිමු.
ඇල්මක් දක්වන පාර්ශවයන් හා ඔවුන්ගේ තොරතුරු අවශ්‍යතාවය හඳුනා ගනිමු. මේ අලුත් මාතෘකාවක්. හොඳට අහගෙන ඉන්න. ඇල්මැති පාර්ශව මං ඔබෙන් මෙහෙම අහන්නද? ඇල්මැති පාර්ශව කියලා කියන්නේ ඇල්මක් දක්වන අය. අපි ගැන හොයලා බලන අය. මං ඕගොල්ලොන්ගෙන් ඇහුවොත් ඔයා සම්බන්ධව ඇල්මක් දක්වන පාර්ශව කවුද කියලා ඇහුවොත්. ඔයා සම්බන්ධව ඇල්මක් දක්වන පාර්ශව කවුද කියලා ඕගොල්ලොන්ගෙන් ඇහුවොත් දෙන උත්තරේ මොකක්ද? කවුද ඔයාට ඇල්මක් දක්වන්නේ? පොඩ්ඩක් කියන්න බලන්න. chat එක විවෘතයි. උත්තර දෙන්න පුළුවන්. කවුද ඔයාට ඇල්මක් දක්වන පාර්ශව? දෙන්න බලන්න උත්තර. කවුද ඔයාට ඇල්මක් දක්වන පාර්ශව? ගුරුවරු දෙමාපියෝ පිරිමි පාර්ථව කියලාත් කියනවා. පිරිමි පාර්ථව. ඒතකොට ගැහණු පාර්ථවත් ගත්ත එක නේන. යාළුවෝ මිත්‍රයෝ right. ඔබට ඇල්මක් දක්වන අය. අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ඥාතීන් අසල්වාසීන් මිතුරන් ගුරුවරු මේ සියල්ල ඔබට ඇල්මක් දක්වන පාර්ශව. දැන් මම ආවොත් අනිත් පැත්තෙන් අපි කතා කරන යන එකක් තියෙනවනේ. විශේෂ ව්‍යාපාරයකට ඇල්මක් දක්වන පාර්ශව කවුද? ව්‍යාපාරයක් ගැන හොයලා බලන අය. ව්‍යාපාර ගැන ඇල්මක් දක්වන පාර්ශව කියලා ගත්තම ගන්න පුළුවන් එක්කෙනෙක් මෙයා. කවුද මෙයා? අයිතිකරු. අපි මේවා ඉදිරියේදී ඉගෙන ගන්නවා. ගිනුම් කරන ඇතුළත් මේක අපි ඉගෙන ගන්නවා. මේ පාඩමේදීම අපි ලබන සතියේ මේක ඉගෙන ගන්න ඕනේ. මේ ටික අපි ලබන සතියේ ඉගෙන ගන්න වෙනවා. එතකොට අපිට නිබන්ධනයේ තියෙනවා ලබන සතියේ වැඩ කරන නිබන්ධනයත් එක්ක අපි එතකොට ලබන සතියේ ඉගෙන ගන්නවා. ලබන සතියේ අවසානට නිබන්ධන නිකුත් කරන දවසේ කිව්වා ලබන සතියේ බ්‍රහස්පතින්දා. ඔත බ්‍රහස්පතින්දා නිකුත් කරන නිබන්ධනයේ සෙනසුරාදා වෙනකොට ඔබට ලැබෙනවා. ඒතර ඔබට ඉරිදා පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් නිබන්ධනෙත් එක්ක. හැබැයි බ්‍රහස්පතින්දාගෙන් පස්සේ පන්ති ගාස්තු ගෙවලා නිබන්ධන අපිට එවන්න කිව්වම අපි නිබන්ධන එවන්න මේ බ්‍රහස්පතින්දාගෙන් පස්සේ සිකුරාදා. ඒතර සිකුරාදා නිබන්ධනය එපුවම ඒක ඕකට සෙනසුරාදා ලැබෙන්නේ නැහැ. ඒතර ඉරිදා පන්තියට යාට නිබන්ධනය නැතු වෙනවා. ඒ නිසා බ්‍රහස්පතින්දා අනිවාර්යයෙන්ම උදේ 10 11 වෙනකොට උදේ 10 11 වෙනකොට බ්‍රහස්පතින්දා අනිවාර්යයෙන්ම නිබන්ධන ලබා ගන්න දරුවෝ ඒ අදාළ කටයුතු ටික කරන්න. ලිපිනය එවලා පැහැදිලිව ලිපිනය එවන්න පැහැදිලිව ළඟම නගරයත් එක්ක දාලා තමයි ලිපිනේ පැහැදිලි වන්න ඕනේ. ඒ වගේම ඔබේ නම පාස්කෝඩ් ඒ සියල්ල නිවැරදිව වන්න අපි ඔබට නිබන්ධනය එවනවා. හරිද? මොකද ලබන සතියේ ඉඳන් අපි නිබන්ධනෙත් එක්ක යන්න ඕනේ. මොකද හැමදාම අතින් ලීලියා වැඩ ටික කරන්න බැරි නිසා. right. එතකොට මම මේ කතා කරන්නේ ඇල්මැති පාර්ශව ගැන. මේ ඇල්මැති පාර්ශව ව්‍යාපාරයකට ඇල්මක් දක්වන පාර්ශව අපි ලබන සතියේදී නිබන්ධනෙත් එක්ක එකින් එක පැහැදිලිව ඉගෙන ගන්නවා. අදට මම පොඩි පැහැදිලි කිරීමක් කරනවා.
මේ අයිතිකරුවෝ ව්‍යාපාරය සම්බන්ධව ඇල්මක් දක්වනවා. ඇල්මක් දක්වනවා කියන්නේ හොයලා බලනවා. අපි ගැන අම්මා තාත්තා හොයලා බලනවා. අපි ගැන සහෝදර සහෝදරියෝ හොයලා බලනවා. අපි ගැන ඥාතීන් හොයලා බලනවා. අසල්වාසීන් මිතුරන් ගුරුවරු අපි ගැන හොයලා බලනවා. ඒගොල්ලොන්ට අපෙන් ධනාත්මක බලපෑමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ බලපෑමක් වෙන්න පුළුවන්. ඒ වගේ මේගොල්ලොන්ට අපේ ඍණාත්මක බලපෑමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ නරක බලපෑමක් වෙන්න පුළුවන්. ඒ හොඳ හෝ නරක නැත්නම් ධනාත්මක හෝ ඍණාත්මක කියන බලපෑම හේතුවෙන් කුමන හෝ බලපෑමක් ඒගොල්ලොන්ට අපෙන් වේවි කියලා ඒගොල්ලෝ අපි ගැන හොයලා බලනවා. ඒක තමයි ඇත්ත කතාව. ඒතර අම්මා තාත්තා ඔයා ගැන හොයලා බලන්නේ ඔයාගෙන් ඒගොල්ලොන්ට මොකක් හරි බලපෑමක් වෙයි. ඒක ධනාත්මක වෙන්න පුළුවන්, ඒක ඍණාත්මක වෙන්න පුළුවන්. සහෝදර සහෝදරියෝ ඔයා ගැන හොයලා බලන්නේ. ඥාතීන් ඔයා ගැන හොයලා බලන්නේ. ගුරුවරු ඔයා ගැන හොයලා බලන්නේ. මිතුරන් ඔයා ගැන හොයලා බලන්නේ. ඔයාගෙන් ඒගොල්ලොන්ට ධනාත්මක බලපෑමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඍණාත්මක බලපෑමක් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඒ හොයලා බලන්නේ කොහොම එකක් වෙයිද? කොහොම බලපෑමක් වෙයිද? ඒක ධනාත්මක එකක් වෙයිද? ඒක ඍණාත්මක එකක් වෙයිද කියලා තමයි බලන්නේ. පැහැදිලිද මං කියන්නේ? අන්න ඒ වගේ ව්‍යාපාරයක් ගත්තම මේ ව්‍යාපාරයට ඇල්මක් දක්වන පාරසෝ ඉන්නවා. ඒ ඇල්මක් දක්වන පාරසෝ මේ ව්‍යාපාර ගැනත් හොයලා බලන්නේ. මේ ව්‍යාපාරෙන් ඒගොල්ලොන්ට ධනාත්මක, ඒ කියන්නේ හොඳ බලපෑමක් වෙන්නත් පුළුවන්. ඒ වගේම නරක, එහෙම නැත්නම් ඍණාත්මක බලපෑමක් වෙන්නත් පුළුවන්. අයිතිකරුවා උදාහරණ අයිතිකරුවා ගත්තොත් මේ අයිතිකරුවට මේ ව්‍යාපාරයෙන් ධනාත්මක බලපෑමක් වෙන්නත් පුළුවන්, ඍණාත්මක බලපෑමක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ හොඳ බලපෑමක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් නරක බලපෑමක් වෙන්නත් පුළුවන්. අපිට ඒක හරියට කියන්න බෑ. හැබැයි ඒ නිසා මේ ඇල්මැති පාර්ශව මේ ව්‍යාපාර ගැන නිතරම හොයලා බලනවා. Tamanට එල්ල වෙන බලපෑම කොහොම බලපෑමක් වෙයිද කියලා බලන්න ඕන නිසා. ඒ කෙනෙක් අයිතිකරුවා. තව කලමනාකරුවෝ, තව සේවකීන්, තව රජය, තව සැපයුම්කරුවන්, මෙන්න මේ විදියට තව පාරිභෝගිකයෝ, මෙන්න මේ විදියට ඇල්මැති පාර්ශව 10ක් විතර අපිට නම් කරගන්න පුළුවන්. මම කිව්වා පොඩි හැඳින්වීමක් මේ කරන්න. අපි ඉදිරියේදී ඔය ඉගෙන ගන්න. එහෙනම් සරලයි මතක තියාගන්න. මොකක්ද ඇල්මැති පාර්ශව? ඇල්මැති පාර්ශව කියන්නේ ව්‍යාපාර සම්බන්ධව හොයලා බලන පාර්ශවය. ව්‍යාපාර වැඩ කටයුතු සම්බන්ධව හොයලා බලන පාර්ශවවලට අපි කියනවා ඇල්මැති පාර්ශව. උදාහරණ අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ වගේ අය. ඇයි මේගොල්ලෝ ඇල්මක් දක්වන්නේ? ව්‍යාපාරයෙන් ඒගොල්ලොන්ට කුමන හෝ ආකාරයක බලපෑමක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ බලපෑම කුමන ආකාරයකක් වුවත් ඒ බලපෑමෙන් ආරක්ෂා වෙන්න හෝ ඒ බලපෑමෙන් ප්‍රයෝජන ගන්න ඕන නිසා ඒගොල්ලෝ ව්‍යාපාර ගැන හොයලා බලනවා. ඒ නිසා ව්‍යාපාර සම්බන්ධ ඒගොල්ලෝ තීන්දුව తీරන ගන්නවා. අයිතිකරුවෝ ව්‍යාපාර ගැන තීන්දුව తీරන ගන්නවා මේකෙන් මෙහෙම බලපෑමක් වේවි කියලා. කළමනාකරුවෝ ව්‍යාපාර ගැන තීන්දුව తీරන ගන්නවා මේකෙන් මෙහෙම බලපෑමක් වේවි කියලා. මේ ව්‍යාපාර වැඩවලින් ඒගොල්ලන්ට මෙහෙම ධනාත්මක වෙන්න පුළුවන්, ඍණාත්මක වෙන්න පුළුවන්. ඒ තීරණේ ගන්න බෑ. ඒ තීරණේ ගන්න. එන්නේ තීරණ ගැනීම නිසා ඔය සියලුම ඇල්මැති පාර්ශව වලට මේ ව්‍යාපාරය සම්බන්ධ තොරතුරු ඕනේ. අපි තොරතුරු පාවිච්චි කරලානේ තීරණ ගන්න. අපි තොරතුරු භාවිතා කරලා තමයි තීරණ ගන්න. ඒ නිසා මේ ඇල්මැති පාර්ශව වලට මේ ව්‍යාපාර සම්බන්ධ තීරණ ගන්න ඕනේ. ඒ නිසා මේ ඇල්මැති පාර්ශව වලට මේ ව්‍යාපාර සම්බන්ධ තොරතුරු ඕනේ. ඒ තොරතුරු මගින් තමයි මේ ඇල්මැති පාර්ශව තීරණය කරන්නේ. මේ ව්‍යාපාරයෙන් අපිට ඇති වෙන්නේ ධනාත්මක බලපෑමක්ද, හොඳ බලපෑමක්ද? එහෙම නැත්නම් මේ ව්‍යාපාරයෙන් අපිට වෙන්නේ ඍණාත්මක බලපෑමක්, ඒ කියන්නේ නරක බලපෑමක්ද කියලා තීරණය කරන්නේ මේ ඇල්මැති පාර්ශව වලට ලැබෙන තොරතුරේ මත ගන්න තීරණේ. ඒක හොඳට මතක තියාගන්න. රයිට්. නිබන්ධනේ තියෙන ළමයිටත් ලියන්න වෙනවා නෝට් එක පහලින් 30 තැනක් තියෙනවා. නිබන්ධනේ නැති දරුවොත් මාතෘකාවට පහලින් ලියන්න මෙන්න මෙහෙම නෝට් එකක් ලියන්න. ව්‍යාපාර ඒකකයක් සම්බන්ධව ව්‍යාපාර ඒකකයක් සම්බන්ධව ව්‍යාපාර ඒකකයක් සම්බන්ධව
ව්‍යාපාර ඒකකයක් සම්බන්ධව ව්‍යාපාර ඒකකයක් සම්බන්ධව ඇල්මක් දක්වන්නා වූ පාර්ශවයන් ව්‍යාපාර ඒකකයක් සම්බන්ධව ඇල්මක් දක්වන්නා වූ පාර්ශවයන් ඇල්මැති පාර්ශවයන් ලෙස සරලව හැඳින්විය හැක. සරලව හැඳින්විය හැක. සරලව හැඳින්විය හැක. උදාහරණ කියන්නේ මේ ඇල්මැති පාර්ශව වලට උදාහරණ ලියන්න යන්නේ. උදාහරණ අයිතිකරුවන් කමා කළමනාකරුවන් කමා සේවකීන් කළමනාකරුවන් කමා සේවකීන් කමා රජය කමා ගනුදෙනුකරුවන් හරිද? රයිට්. ලියන්න පහලින් වෙනම නෝට් එකක්. නිබන්ධනය තියෙන අය ලියන්න ඕනේ නැහැ. නිබන්ධනය නැති ළමයි ලියා ගන්න පහලින් නෝට් එකක්. මේ සෑම පාර්ශවයක්ම මේ සෑම පාර්ශවයක්ම ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දක්වන්නේ මේ සෑම පාර්ශවයක්ම ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දක්වන්නේ ඒ තුලින් තමන්ට වාසිදායක හෝ අවාසිදායක
ඒ තුලින් තමන්ට වාසිදායක හෝ අවාසිදායක බලපෑමක් වාසිදායක හෝ අවාසිදායක බලපෑමක් ඇතිවන නිසාය. ඇතිවන නිසාය. ඇතිවන නිසාය. එසේ 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 බලපෑමක් ඇතිවන නිසා එසේ බලපෑමක් ඇතිවන නිසා එසේ බලපෑමක් ඇතිවන නිසා ඒ සෑම පාර්ශවයක්ම ඒ සෑම පාර්ශවයක්ම ඒ සෑම පාර්ශවයක්ම ව්‍යාපාරය සම්බන්ධයෙන් ඒ සෑම පාර්ශවයක්ම ව්‍යාපාරය සම්බන්ධයෙන් විවිධ තීරණ ගනී. ඒ සෑම පාර්ශවයක්ම ව්‍යාපාරය සම්බන්ධයෙන් විවිධ තීරණ ගනී. විවිධ තීරණ ගනී. හරිද? රයිට්. එතකොට අපි අදට ඔතනින් නතර කරනවා. හැබැයි ලබන සතියේ අපි නිබන්ධනයත් එක්ක වැඩ කරන නිසා අපිට ඊට වඩා ගොඩාක් වැඩ කරන්න වෙනවා ලබන සතියේ. මොකද ගොඩක් ඉස්සරහට උගන්වනවා. එතකොට මේ මාසේ අවසාන වෙනකොට පළවෙනි පාඩම අවසන් කිරීමට තමයි මාගේ නම් අරමුණ. මගේ ටාගට් එක එහෙමයි. ඒතර දැනට තිබෙන ආරංචි මාර්ගයි ගුරු විවිධ උපකාරක පන්ති ගුරුවරුන්ගේ සම්මේලන වලින් ලැබෙන තොරතුරුත් එක්ක අපිට දැනට ලැබිලා තියෙන දිනත් එක්ක බලද්දි ලබන මාසේ පළවෙනිදාගෙන් පස්සේ ආයතන වලට ළමයින් ගෙන්නලා ඉගැන්වීමේ හැකියාවක් ලැබෙනවා ළමයින් 100ට වඩා අඩු පන්ති. එමුණොත් මම එකයි කිව්වේ ලියාපදිංචි දරුවන්ට විතරයි අවස්ථාව ලබා දෙන්නේ. එහෙම පන්ති ලබන මාසේ ඉඳන් ආරම්භ කරන්න පුළුවන් වුණොත් ලබන සතියේ ඉඳන් පන්තියට සම්බන්ධ වෙනකොට අනිවාර්යයෙන්ම ලියාපදිංචි වෙලා තියෙන්න ඕනේ. ඒ ලියාපදිංචි වෙලා තියෙන ළමයින්ට පමණක් අපි වෙනම පණිවිඩයක් ලබා දෙනවා. ඔබ මෙන්න මේ දවසේ ආයතනයට පැමිණෙන්න. පැමිණිලා ඔබ සහභාගී වන පන්තියේ කීයටද තියෙන්නේ? ඒ තොරතුරු ටික ලබා ගන්න ඔබ කෙලිම ඒ එන්න ඕන දවස මම කියනවා. අපි දැනුම් දෙනවා. ඒතර ඔබ ආයතනයට ආපුවම ඉන්නවා මම ඉන්නවා අනිවාර්යෙන්ම. ඔබ මාත් එක්කම තමයි කතා කරන්නේ. කතා කරලා ඔබට මම පැහැදිලි කිරීම කරනවා. ඔබ කැමති මෙන්න මේ වෙලාව තෝරාගන්න. ඒ වෙලාවට ඔබට පන්තියට සහභාගී වෙන්න පුළුවන් බව. ඒ නිසා ළමුන් 100ට වඩා අඩුවෙන් පන්තියට දාගන්න ඕනේ. ඒ නිසා තමයි ලියාපදිංචි වූ දරුවන් පමණයි ගන්න. අලුතෙන් එන කිසිම දරුවෙක් ආයතනයට ඇතුළු කරගන්නේ නැත. ඒ නිසා
ඒ ආරම්භ කළා හෝ ආරම්භ කළොත් එහෙමයි. ආරම්භ නොකළත් ප්‍රශ්නයක් නෑ. අපි ඔන්ලයින් ක්‍රමයට වැඩේ කරගෙන යනවා. ඒ නිසා ලබන සතිය වෙනකොට නිබන්ධනය හැමෝම අරන් අවසන් කරගන්න. නිබන්ධනය තමයි ඉගැන්වීම සිදු කරන්නේ ලබන ඉරිදා ඉඳන්. ඒ නිසා ලබන ඉරිදා සහ ඊළඟ ඉරිදා වෙනකොට ඒ දවස් දෙක ඇතුළත අපිට පළවෙනි පාඩම ඉවර කරගන්න පුළුවන්. හරිද? රයිට්. එහෙනම් අදට අපි මෙතනින් සමුගමු. මේ පන්තියට අදාළව රෙකෝඩින් එක හෙට විතර වෙනකොට අපි ඔයගේ ගෲප් එකට දාලා දෙනවා. එතකොට බලන්න පුළුවන් ආයෙ ඕන අයට. අපි ඉදිරි ඊළඟ සතියේදී හම්බෙමු. එන හැමෝටම අයබෝවන් බුත්සරණයි ජය වේවා.